හරි අපි පටන් ගමු 86ක් ඉන්නවා 86ක් 85ක් වගේ එතකොට අද කොස්ට් ඇනලිසිස් තමයි කරන්නේ මේ ඊයේ අපි පහුගිය දවස් දෙකක් අපි කතා කරා theory of production නිෂ්පාදන ක්‍රියාවලිය ගැන එතකොට අද කතා කරන්නේ මේ නිෂ්පාදන පිරිවැය විශ්ලේෂණය නැත්නම් කොස්ට් ඇනලිසිස් නිෂ්පාදන ක්‍රියාවලියේම මේ ප්‍රතිවිරුද්ධ පැත්ත ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයක් ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රධාන අරමුණ කරගන්නේ ලාභ උපරිම කර ගැනීම. තමන්ගේ නිෂ්පාදන වෙළඳපොලේ විකුණලා ලාභ උපරිම කර ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ වගේම පිරිවැය අවම කර ගැනීමත් එක අරමුණක්. ඒ පිරිවැය අවම කර ගැනීම සහ නිෂ්පාදිතය නැත්නම් ලාභය උපරිම කර ගැනීම කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ. ඒතර අපි බලමු පිරිවැය හැසිරීම කොයි විදියද කියලා මේ කොටසෙන්. එතකොට මේ යටතේ අපි පිරිවැය ශ්‍රිතය නැත්නම් cost function එක ගැන මුලින්ම කතා කරන්න ඕනි. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්නේ cost of production shows minimum expenses necessary to produce certain level of output. යම් නිශ්චිත නිමැවුම් මට්ටමක් කරා ළඟා වෙන්නේ නැත්නම් නිමැවුම් මට්ටමක් නිෂ්පාදනය කරන්න වැය වන අවම මුදල අවම පිරිවැය සරලවම කිව්වොත් පිරිවැය අවම කිරීම තමයි මේ cost function එකෙන් නැත්නම් මේ පිරිවැය ශ්‍රිතය තුලින් නිරූපණය වෙන්නේ. එතකොට economists assume that the total cost is depend on number of units of production. මේ cost එක නැත්නම් නිෂ්පාදන පිරිවැය depend වෙන්නේ ඒක රඳා පවතින්නේ මේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය මත. ඒ වගේම මේ cost function එක පෙන්වන්නේ cost function shows the cost output relation නිෂ්පාදන පිරිවැයත් නිමැවුමත් අතර අන්තර් සම්බන්ධතාවය තමයි මේ නිෂ්පාදන ශ්‍රිතයෙන් මේ නිෂ්පාදන පිරිවැය ශ්‍රිතයෙන් පෙන්වුම් කරන්නේ. මෙතන අපි නිෂ්පාදන ශ්‍රිතය ගැන කලින් කතා කරා ගිය කලින් පාඩමේදී එතනත් අපි දැක්කා නිමැවුමත් නිෂ්පාදනයත් අතර නිමැවුමත් නිෂ්පාදන යෙදවුම් අතර වෙන මේ සම්බන්ධතාවය තමයි එතනින් නිරූපණය කළේ. cost function එකේ පෙන්වන්නේ නිෂ්පාදන පිරිවැයත් නිමැවුම් මට්ටමත් අතර තියෙන සම්බන්ධතාවය. එතකොට cost function depend on the underlying production function and input prices. එතකොට නිෂ්පාදන ශ්‍රිතයත් ඒ වගේම නිෂ්පාදන යෙදවුම් වල මිල ගණන් මත තමයි මේ නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදන පිරිවැය ශ්‍රිතය තීරණය වෙන්නේ. එතකොට ඒ අනුව අපිට නිෂ්පාදන පිරිවැය අපි අඳුර ගන්නවා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් total fixed cost නැත්නම් මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය විදියට. total variable cost කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය, total fixed cost කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. මේ දෙක එකතුවෙන් තමයි මුළු පිරිවැය සමන්විත වෙන්නේ. එතකොට short run cost කිව්වොතින් කෙටි කාලයේදී පිරිවැය වර්ග දෙකයි අපි දන්නවා. කෙටි කාලයේදී යෙදවුම් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් නැත්නම් fixed inputs and variable inputs කියලා කියනවා. එතකොට cost එකත් ඒ වගේ. එතකොට අපි cost view එකෙන් බලද්දී නැත්නම් නිෂ්පාදන පිරිවැය පැත්තෙන් බලද්දී මුළු පිරිවැය සමන්විත වෙනවා මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය. එතකොට මුළු පිරිවැය කියලා කියන්නේ sum of total fixed cost and total variable cost. කලින් කිව්වා වගේ මුළු ස්ථාවර පිරිවැයත් මුළු විචල්්‍ය පිරිවැයත් අතර දෙකේ එකතුවෙන් තමයි මුළු පිරිවැය සමන්විත වෙන්නේ. fixed cost කියලා කියන්නේ එතකොට මුළු ස්ථාවර පිරිවැය ඒක වෙනස් වෙන්නේ නැහැ. මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ නිෂ්පාදිතයත් එක්ක නිෂ්පාදන ඒකක මේ ප්‍රමාණයත් එක්ක. නමුත් විචල්්‍ය පිරිවැය නැත්නම් variable cost එක ඒක මේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය එක්ක වෙනස් වෙනවා. නිෂ්පාදන ඒකක ප්‍රමාණය 0යි නම් විචල්්‍ය පිරිවැයත් 0යි. නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙන්න
විචාල පිරිවැයත් වැඩි වෙනවා. ස්ථාවර පිරිවැය එහෙම නැහැ. යම් ඒකක ප්‍රමාණයක් දක්වා මේ කෙටි කාලයේදී යම් නිෂ්පාදන ඒකක මට්ටමක් දක්වා මේ ස්ථාවර පිරිවැය එක මට්ටමක නැත්නම් ඒකාකාරීව පවතිනවා. ඒ අනුව මෙතන දීලා තියෙනවා සූත්‍රය total cost කියන්නේ මුළු පිරිවැය සමාන වෙනවා TFC කියන්නේ මුළු ස්ථාවර පිරිවැය total fixed cost එකතු කිරීම total variable cost TVC ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය. එතකොට මෙතන තියෙන්නේ උදාහරණයක් දීලා කොහොමද මේ cost function එක simple version එකක් දීලා තියෙන්නේ මේ example එකක්. එතනදී මේ එක් වක්‍රවල හැඩයන් ගැන අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේ මුළු පිරිවැය වක්‍රය මුළු ස්ථාවර පිරිවැය වක්‍රය සහ මුළු විචාල පිරිවැය වක්‍රය ගැන අදහසක් අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන දීලා තියෙනවා මේ ටේබල් එකේ දීලා තියෙනවා Q කියලා කියන්නේ output එක නැත්නම් නිෂ්පාදිතය TFC කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. එතකොට නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වුණාට TFC නැත්නම් මුළු ස්ථාවර පිරිවැය ඒකාකාරීව තියෙනවා 120යි කියලා. එතකොට ඒ අනුව අපිට වක්‍රය අපි ඒකම කතා කළොත් වක්‍රය ගැන බලන්න වක්‍රය මේ තිරස් අක්ෂයට සමාන්තරව විහිදෙනවා. එතකොට නිෂ්පාදන ඒකක ප්‍රමාණයත් සමග ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි මුළු ස්ථාවර පිරිවැය. මේ තිරස් අක්ෂයට සමාන්තරව පවතිනවා. ඊළඟට අපි TVC නැත්නම් මුළු විචල්්‍ය පිරිවැය ගැන ගත්තොත් මුළු විචල්්‍ය පිරිවැය නිෂ්පාදන ඒකක ප්‍රමාණය බිඳුවේදී TVC එකත් බිඳුවයි. නැත්නම් මුළු විචල්්‍ය පිරිවැයත් බිඳුවයි. ඒතර ඒක පටන් ගන්න බිඳුවේ. මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය පටන් ගන්න බිඳුවේ. ඊට පස්සේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙන්න මුළු විචල්්‍ය පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙනවා. නිෂ්පාදන ඒකක ප්‍රමාණයකදී TVC 60යි, දෙකේදී 80යි, තුනේදී 90යි ආදී වශයෙන්. එතකොට විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. මේ විචල්්‍ය පිරිවැය වලට උදාහරණ තමයි අමුද්‍රව්‍ය, ශ්‍රමිකයන්ගේ වැටුප්, ඒ වගේ දේවල්. අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට අමුද්‍රව්‍ය වැඩියෙන් අවශ්‍ය වෙනවා. ඒ පිරිවැය වැඩියෙන් එතකොට දරන්න වෙනවා. මේ ස්ථාවර පිරිවැයට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් ගොඩනැගිලි කුලිය, ඒ වගේම මේ ෂයවීම්, ඒ වගේම මේ අපිට ගන්න පුළුවන් මේ කළමනාකරුවන්ගේ වැටුප්, මාසික වේතන ලබන අයගේ ඒ වේතනයන්, මේ සුපරීක්ෂකවරුන්ගේ මේ වේතන, ඒ වගේ දේවල් තමයි මේ ස්ථාවරයි. ඒක නිෂ්පාදන ඒකක ප්‍රමාණය බිඳුවක් වුණත් ඒ පිරිවැය දරන්න ඕනි. අනිවාර්යෙන්ම ඒ වේතන ඒ වගේ දරන්න ඕනේ. දැන් මේ මම මෙතන ශ්‍රමිකයන්ගේ වැටුප් කියලා කිව්වේ මේ සමහර නිෂ්පාදන ආයතන නිෂ්පාදන ඒකක ප්‍රමාණය මත වැටුප් ගෙවනවා. වැඩ කරන ඒ කියන්නේ දින වැටුප්, සති වැටුප් එහෙම ගෙවනවා. ඒ වගේ ඒවා තමයි. එතකොට මේ කොන්ත්‍රාත් පදනම මත වැටුප් ගෙවනවා. ඒ වගේ අවස්ථාවල තමයි මේ ඒක මේ වැටුප් විචල්්‍ය පිරිවැයට අයිති වෙන්නේ. එතකොට විචල්්‍ය පිරිවැය එන්න වැඩි වෙනවා නිමැවුම වැඩි වෙනකොට. එතකොට විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැසිරීම ගැන කතා කළොත් මුලදී නිෂ්පාදන ඒකක ප්‍රමාණය බිඳුවේදී විචල්්‍ය පිරිවැයත් බිඳුවයි. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි වෙන වේගයකින් වැඩි වෙලා එක්තරා මට්ටමකින් පස්සේ අඩුවන වේගයකින් වැඩි වෙනවා. වැඩිවීමක් තමයි තියෙන්නේ. මෙතන පේනවා ඇති මේ වැඩි වෙන වේගයකින් වැඩි වෙලා 0, 60, 80, 90 ඊළඟට හැමින් සැරේ තමයි වැඩි වෙලා තියෙනවා 105, 140, 210. ඒ කියන්නේ ලොකුවටම මේ අඩුවීමකුත් නෙවෙයි. නමුත් අර ඒ වක්‍රයේ හැසිරීම අපිට නිරූපණය ගැන මේ විස්තර කරනවා නම් මුලදී මේ වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඊට පස්සේ ඉහළට විහිදෙනවා. ක්‍රමක්‍රමයෙන් ඉහළට විහිදෙන ධන බෑවුමකින් යුක්ත වක්‍රයක් විදියට අපිට දකින්න පුළුවන් මේ TVC නැත්නම් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. එතකොට මේ TC නැත්නම් මුළු පිරිවැය වක්‍රය කියන්නේ මුළු පිරිවැය වක්‍රය කියලා කියන්නේ මේ මුළු ස්ථාවර පිරිවැයත් මුළු විචල්්‍ය පිරිවැය දෙකේ එකතුව. තමයි මුළු
පිරිවැය වක්‍රය මුළු පිරිවැය සමන්විත වෙන්නේ. එතකොට මුළු පිරිවැය දැන් මෙතන පේනවා ඇති නිෂ්පාදන ඒකක ප්‍රමාණය බිඳුවේදී මුළු පිරිවැය 120යි. එතකොට ඒ කියන්නේ මුළු පිරිවැය සමානයි නම් TFC ධන TVC වලට ඒ කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය බිඳුවේදීත් මේ මුළු ස්ථාවර පිරිවැය දරන නිසා මුළු පිරිවැය 120ක් විදිහට අපිට දකින්න පුළුවන්. එහෙනම් මුළු පිරිවැය වක්‍රය පටන් ගන්නේ බිඳුවෙන් නෙමෙයි ස්ථාවර පිරිවැය පටන් ගන්න තැන. ස්ථාවර පිරිවැය වක්‍රය පටන් ගන්න තැනින් තමයි මුළු පිරිවැය වක්‍රය පටන් ගන්න. ඒ අනුව ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඉහළට විහිදෙනවා. ක්‍රමක්‍රමයෙන් මුළු පිරිවැය වැඩි වෙමින් ඉහළට විහිදෙනවා. මෙතන මේ ગેප් එක මුළු පිරිවැය සහ මුළු විශාල පිරිවැය අතර මේ තියෙන වෙනස අපි හඳුන්වන්නේ මුළු ස්ථාවර පිරිවැය කියලා. එතන මේ දෙකේ වෙනස මේ අතර වෙනස නිරූපණය වෙන්නේ මුළු ස්ථාවර පිරිවැය. එතකොට සමාන්තරයි මේ මුළු පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි මේ අපිට එහෙම අඩුවන මුලින් අඩුවන වේගයකින් කියලා කියන්න පුළුවන් මේක හැටියට නම් මේ දීලා තියෙන උදාහරණය හැටියට නම් දැන් මුලිනුත් කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය බිඳුව තිබිලා ඊට පස්සේ 60 වෙලා 80 වෙලා එහෙම අපිට එහෙම කියන්න පුළුවන් මුලින් අඩුවන වේගයකින් කියන්නේ කොහොම හරි එතන අර වැඩිවීමක් දකින්න තියෙන්නේ. අපි ඒක ලොකුවටම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ අර අපි ඒක අර්ථ දක්වනකොට කියනකොට අපි කියනවා මුලින් වැඩි වීමක් තමයි කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය බිඳුවේදී බිඳුවයි ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් ඉහළට විහිදෙනවා ධන බෑවුමක් සහිතව කියලා මේ TVC වක්‍රය. ඒ විදිහට තමයි අපි කියන්නේ. ඒත් ඕනනම් ඒ අර විදිහට කියන්න පුළුවන් මුලින් අඩුවන වේගයකින් වැඩි වෙලා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා කියලා. කොහොම වුණත් ධන බෑවුමක් සහිතව ඉහළට විහිදෙනවා. ඒ වගේම TC වක්‍රයත් නැත්තම් මුළු පිරිවැය වක්‍රයත් ඒ විදියමයි. ඒතකොට මේ මුළු පිරිවැය වක්‍රයත් මුළු විචාල පිරිවැය වක්‍රයත් අතර වෙනස මේ මුළු පිරිවැයත් මුළු විචාල පිරිවැයත් සමාන්තරව තමයි ඉහළට විහිදෙන්නේ. එතකොට මේ දෙක අතර වෙනස තමයි මේ වක්‍ර දෙක අතර වෙනස නිරූපණය කරන්නේ මුළු ස්ථාවර පිරිවැය. මේ තියෙන වෙනස. මොකද මේක සමාන්තරයි කියලා කියන්නේ මේ ગેප් එක මේ ස්ථාවර නිසා මේ හැම තැනකදීම මේ ગેප් එක මේ වෙනස ස්ථාවර පිරිවැය නිරූපණය කරන නිසා මේක කවදාවත් මේ වක්‍ර දෙක එකතු වෙන්නේ නැහැ. ස්ථාවර මේ සමාන්තරව ඉහළට ගමන් කරනවා. එතකොට ඒ විදිහට තමයි මේ වක්‍ර වල හැසිරීම අපිට කතා කරන්න තියෙන්නේ මේ මුළු පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය වක්‍රවල හැසිරීම. එතකොට ඒ අනුව මුළු ස්ථාවර පිරිවැය කියන්නේ කෙටි කාලයේදී තමයි මේ නිෂ්පාදන ආයතනයක කෙටි කාලයේදී දකින්න හම්බ වෙන සංකල්පයක් තමයි මේ මුළු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. එතකොට දිගු කාලයේදී අපි දන්නවා දිගු කාලයේදී සියලුම පිරිවැය විචල්්‍යයි. හරි මේ සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවද මේ වක්‍ර සම්බන්ධව? මේ වක්‍ර නම් A level වලදී හම්බ වෙන A level වල පිරිවැය කතා කරනකොට මේ වක්‍ර ගැන අපි කතා කළා. ඒ වගේම accounting වලදීත් මේක ටිකක් management accounting පැත්තේ පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැමම නෙමෙයි උනාට අපි කතා කරනවා මේ කියන්නේ කොමර්ස් වල නම් ගොඩක් වෙලාවට මේ වක්‍ර තුන මේ නැත්තම් මේ පිරිවැය සංකල්පය කියන එක සැරින් සැරේට අපි කතා කරනවා. නෑ එන්න ලං වෙන්නේ නැහැ. මොකද ස්ථාවර පිරිවැය අඩු වෙන්නේ නැහැනේ. ස්ථාවර පිරිවැය අඩු වෙන්නේ නැති නිසා ඒ ગેප් එක හැමම තියාගෙන ස්ථාවර පිරිවැය තමයි මේ දෙකේ ગેප් එක. මේ මුළු පිරිවැය මුළු විචාල පිරිවැය අතර ગેප් එක මේ නිරූපණය කරන්නේ ස්ථාවර පිරිවැය වලින්. ඒතර ස්ථාවර පිරිවැය එන්න අඩු වෙන්නේ නැහැනේ. එතකොට ඒ අඩු වෙන්නේ නැති නිසා එක්තරා මට්ටමක් වෙනකන් ස්ථාවර පිරිවැය වෙනස් වෙන. කියන්නේ දිගු කාලය වෙනකන් මේ මුළු පිරිවැය සහ මුළු විචාල පිරිවැය වක්‍ර දෙක
මේ තියෙන්නේ කෙටි කාලයේදී පිරිවැය හැසිරීම. පැහැදිලිද ඒක? මම ඊළඟ කොටසට යන්නම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉදිරිපත් කරන්න. එතකොට මේ තියෙන්නේ තවදුරටත් ඒක විස්තර කිරීමක්. මම අර කිව්වා වගේ මේ මෙතන පෙන්වන්න කරනවා මේ මුළු ස්ථාවර පිරිවැය පෙන්වුම් කරලා තියෙනවා. මේ මුළු පිරිවැය වක්‍රය තමයි උඩින් තියෙන තැඹිලි පාටින්, කහ පාටින් තියෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය. එතකොට මේ මම අර කලින් කිව්ව දේ මෙතන පෙන්වුම් කරලා තියෙනවා. ෆික්ස් කොස්ට් කියන එක නැත්තම් මුළු ස්ථාවර පිරිවැය මේ වෙනසින් මුළු පිරිවැයත් මුළු විචාල පිරිවැයත් අතර වෙනසින් නිරූපණය කරනවා. ඊට පස්සේ variable cost නැත්නම් විචාල පිරිවැය තමයි ඊළඟට නිරූපණය කරන්නේ. එතකොට මෙන්න මේ කොටස මේ අර මේ එතන තියෙන මේ increasing productivity of variable factors කියන්නේ විචල්්‍ය යෙදවුම් වල විචල්්‍ය සාධක වල ඵලදායීතාවය වැඩි වෙන මට්ටම ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් හිමීට කියන්නේ අඩු වෙන්නේ නැහැ. නමුත් ඵලදායීතාවය හිමීට අඩු වෙන නිසා තමයි අඩුවන වේගයකින් ඊට පස්සේ මේ මුළු පිරිවැය ඉහළ නගින්නේ. ඒකයි මෙතන මේ නිරූපණය කරලා තියෙන්නේ. පිරිවැය වක්‍ර දෙකේදීම මේ වැඩි වෙන වේගයකින් මේ පිරිවැය වක්‍ර ඉහළ නැගලා තියෙන හේතුව ඵලදායීතාවය මේ විචල්්‍ය යෙදවුම් වල ඵලදායීතාවය ඉහළ යාම. ඊට පස්සේ එක්තරා මට්ටමකින් පස්සේ අඩුවන වේගයකින් තමයි මුළු පිරිවැයත් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයත් දෙකම ඉහළ නගින්නේ. එහෙම වෙන්නේ ඵලදායීතාවය හීන වෙන නිසා, එන්නේ අඩු වෙන නිසා විචල්්‍ය යෙදවුම් වල. එතන මෙතන shape of the TC curve. ඒ කියන්නේ මුළු පිරිවැය වක්‍රයේ හැඩය තීරණය වෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය තුලින්. හැඩය මත ඒ වගේම slope of the TC curve at each output level is identical to the slope of the TVC curve. ඒ කියන්නේ බෑවුම ගැන කතා කළොත් මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ බෑවුමත් මුළු පිරිවැය වක්‍රයේ බෑවුමත් එකිනෙකට සමානයි වගේ. ඒ identical කියන්නේ සමානයි, සමානතාවයක් දක්වනවා කියන එක. එතකොට fixed cost FC only shift TC curve to higher level. ඒ කියන්නේ මේ මුළු පිරිවැය වක්‍රය උඩින් පිහිටන්න, මුළු විචාල පිරිවැය වක්‍රයට වඩා උඩින් පිහිටන්න එකම හේතුව වෙන්නේ ස්ථාවර පිරිවැය. මොකද මේ ગેප් එකෙන් නිරූපණය කරන්නේ ස්ථාවර පිරිවැය නිසා. නෑ ඒ කියන්නේ එතන වෙන්නේ මෙහෙමයි. මුළු පිරිවැය වක්‍රය ගැන කතා කළොත් මුලින් මේ නිෂ්පාදන සාධක අඩු ප්‍රමාණයක් මේ කියන්නේ මේ මුලින්ම අඩු නිමැවුම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිසා තියෙන නිෂ්පාදන සාධක වල ඵලදායීතාවය වැඩි ඵලදායීතාවයකින් ඒක ප්‍රයෝජනයට ගන්න නිසා නිෂ්පාදන ආයතනය තුල මුල් අවස්ථාවේදී ඵලදායීතාවය වැඩි. ඊට පස්සේ එන්න නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට ක්‍රමක්‍රමයෙන් ඵලදායීතාවය අඩුවීමේ ප්‍රතිඵලයක් විදියට එක්තරා මට්ටමකින් පස්සේ අඩුවන වේගයකින් තමයි මුළු පිරිවැයත් මුළු විචල්්‍ය පිරිවැයත් වැඩි වෙන්නේ. ඒකයි මෙතන මේ ඉරක් ගහලා වෙන් කරලා තියෙන්නේ increasing productivity of variable factors. මෙතනට එනකන් ඒක එහෙම තියෙනවා. Q1 level එකට එනකන් ඊට පස්සේ Q2 level එකට Q3 level එකට වගේ එනකොට decreasing productivity. ඒ කියන්නේ මේ ඵලදායීතාවය ක්‍රමක්‍රමයෙන් හීන වෙනවා. ඒ කියන්නේ එහෙමයි කියලා පිරිවැය අඩුවීමක් වෙන්නේ නැහැ. මුළු පිරිවැය වැඩි වෙන වේගය තමයි එතන අඩු වෙන්නේ. ඒකයි එතන ඒ පෙන්ලා තියෙන එකම ඒ කියන්නේ ඒකට බලපාන හේතුව තමයි ඵලදායීතාවය අඩු වැඩි වීමේ හේතුව තමයි එතන පෙන්වලා තියෙන්නේ. එතකොට MC is independent of FC vary with
AC කියන්නේ MC කියලා කියන්නේ මාජිනල් කොස්ට් කියන එකනේ. මාජිනල් කොස්ට් එක මේ ස්ථාවර පිරිවැය එක්ක ගත්තොත් ඒක ස්වාධීනයි. ස්ථාවර පිරිවැය සම්බන්ධව ගත්තොතින් ස්වාධීනයි කියලා කියන්නේ දැන් මාජිනල් කොස්ට් කියන්නේ ආන්තික පිරිවැය. එතකොට ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැනේ. ඒ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැති නිසා ආන්තික පිරිවැය මේ ස්ථාවර පිරිවැයත් එක්ක ගලපන්න බෑ. නමුත් මේ විචල්්‍ය පිරිවැයත් එක්ක ගලපන්න පුළුවන් මේ ආන්තික පිරිවැය. විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැයත් එක්ක ආන්තික පිරිවැය ගලපන්න පුළුවන්. එතකොට මේ කොටස පැහැදිලිද? මම අර ඵලදායීතාවය සම්බන්ධව කිව්ව කොටස. හරි. ඔව්. ඔව් පැහැදිලි කරන්නකෝ. ඔව්. චුට්ටක් ඒ මොකද්ද? මොකද්ද මට ඇහුන්නේ නැහැ. ඔව් මොකද්ද කිව්වේ? මට chat එකේ හරි කියන්න. ප්‍රොඩක්ට් කර්ව් කියන්නේ මේක මේ අන්තිම පොයින්ට් එකද? අන්තිම පොයින්ට් එක කියන්නේ මේ MC is independent of FC. ඒ කියන්නේ අපිට මේ ස්ථාවර පිරිවැය සම්බන්ධව ආන්තික පිරිවැය ගණනය කරන්න බෑ. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට පිරිවැයට අලුතෙන් කොටසක් එකතු වෙන්නේ නැති නිසා ආන්තික පිරිවැය ගණනය කරන්න බෑ ස්ථාවර පිරිවැය සම්බන්ධව. නමුත් විචල්්‍ය පිරිවැය සම්බන්ධව අපිට ආන්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්. ආන්තික පිරිවැය වෙනස් වෙනවා. වේරී කියලා කියන්නේ වෙනස් වෙනවා විචල්්‍ය පිරිවැයත් සමග. ඊට කලින් ප්‍රශ්නයක් තිබුණා මේ ප්‍රොඩක්ට් කර්ව් එක ඇඳලා පෙන්නන්න යටින් ඕකේ සම්බන්ධය කියලා මොකක්ද ඒක මට චුට්ටක් පැහැදිලි කරන්න ප්‍රශ්නේ. ප්‍රොඩක්ට් කර්ව් එක. එතන අපි ප්‍රොඩක්ට් කර්ව් නෙමෙයි ඇත්තටම කතා කරන්නේ. මෙතන කතා කරන්නේ කොස්ට් කර්ව්ස් ගැන. නැත්තම් පිරිවැය වක්‍ර ගැන. එතකොට මොකද්ද දැනගන්න අවශ්‍ය? ප්‍රොඩක්ටිවිටි එක ගැනද? මට මේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න. ප්‍රොඩක්ටිවිටි එක ගැන කතා කරොතින් ඔව් ප්‍රොඩක්ටිවිටි එක ගැන කතා කරලා තින් මෙතන මේ මුල් අවස්ථාවේ මෙතන මේ කඩයිරකින් වෙන් කරලා තියෙන Q1 වලට එනකම් නිෂ්පාදන මේ විචල්්‍ය නිෂ්පාදන සාධක අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, ශ්‍රමිකයන්ගේ දවස් වැටුප් සති වැටුප් වෙන්න පුළුවන්. ඒ දේවල් තමයි එතකොට අපි විචල්්‍ය සාධක විදියට ගන්නෙ. ඒ විචල්්‍ය සාධකවල මුල් අවස්ථාවේදී ඵලදායීතාවය වැඩි නිසා තමයි වැඩි වේගයකින් මුළු පිරිවැය ඉහළ නගින්නේ. මේ මුළු පිරිවැය ඉහළ නගිනවා. මේ මුළු විචල්්‍ය පිරිවැයත් ඉහළ නගිනවා. ඊට පස්සේ මේ මෙතනදී එක අවස්ථාවකින් පස්සේ මේ විචල්්‍ය සාධකවල එන්නම ඵලදායීතාවය අඩු වෙනවා. ඒ අඩුවීම තුලින් මේ පොඩි කියන්නේ හීනවන වේගයකින් වගේ පිරිවැය ඉහළ නගිනවා. ඉහළ නැගීමක් සිද්ධ වෙනවා. කොහොමත් පිරිවැය ඉහළ නැගීමක් සිද්ධ වෙනවා. නමුත් මෙතන මේ එක තැනකින් පස්සේ පේනවා ඇති අඩුවන වේගයකින් පිරිවැය ඉහළ නගිනවා කියන එක. ඒකට හේතුව වෙන්නේ මේ අවස්ථාවේදී නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය වැඩි වුණාට නිෂ්පාදනය කරන්නේ අඩු ප්‍රමාණයක්. නිෂ්පාදනය කරන්නේ අඩු ප්‍රමාණයක් නිසා වැඩි පිරිවැයක් දරන්න වෙනවා. ඒක නිසා තමයි වැඩි වේගයකින් මේ නිෂ්පාදන පිරිවැය ඉහළ නගින්නේ මේ Q1 අවස්ථාව වෙනකම්. ඊළඟට නිෂ්පාදන ඒකක ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවනේ. ඒ වැඩි වෙනකොට මේ
ක්‍රමක්‍රමයෙන් ඵලදායීතාවයෙන් මේ විචල්්‍ය සාධකවල ඵලදායීතාවයත් පහළ යනවා. එතකොට අඩුවන වේගයකින් තමයි පිරිවැය වැඩිවීමක් සිදු වෙන්නේ. ඒක පැහැදිලිද? ප්‍රශ්නේ අහපු එක්කෙනාට ඒක පැහැදිලිද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. එතකොට මේ තියෙන එතකොට මෙතන ඒ කම කියලා තියෙනවා TVC curve. අපි ගත්තොතින් විචල්්‍ය මේ මුළු විචල්්‍ය පිරිවැය අර මම කලින් කියලා තියෙන විදියටම තමයි ඒකේ එතන කියලා තියෙන්නේ at decreasing rate up to output level Q1 කියලා. ඒක එහෙම වෙන්නේ අර නිෂ්පාදන ඒකක ප්‍රමාණය අඩු නිසා මේ විචල්්‍ය සාධකවල ඵලදායීතාවය වැඩි. ඒ නිසා මේ නිෂ්පාදන මේ මුළු විචල්්‍ය පිරිවැය ඉහළ නගිනවා. මේ කියන එක මුළු විචල්්‍ය පිරිවැය ඉහළ නගිනවා at a decreasing rate up to output. මෙතන කියලා තියෙන output at a decreasing rate up to output level Q1 කියලා. එතනින් අදහස් කරන්නේ අර නිෂ්පාදන ඒකක ප්‍රමාණය අඩු නිෂ්පාදන එකක ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නේ. නමුත් මේ ඵලදායීතාවය ඉහළ ඵලදායීතාවයක් තියෙන නිෂ්පාදන සාධක වලින් තමයි ඒක ඒ නිෂ්පාදන ඒකක ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේ මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැය ඉහළ නගිනවා මේ Q1 කියන මේ නිමැවුම් මට්ටම දක්වා. ඊට පස්සේ with constant input prices marginal productivity of variable inputs first increases then decreases. එතකොට මෙතන කියන්නේ මේ ස්ථාවර විචල්්‍ය පිරිවැය වල නැත්නම් විචල්්‍ය යෙදවුම් වල මේ මිල ගණන් ස්ථාවරයි. මේ විචල්්‍ය යෙදවුම් නැත්නම් ඉන්පුට්ස් කියලා කියන්නේ යෙදවුම් මිල ගණන් ස්ථාවරව තියෙද්දී මේ මාර්ජිනල් ප්‍රොඩක්ටිවිටි එක. මාර්ජිනල් ප්‍රොඩක්ටිවිටි කියලා කියන්නේ ආන්තික ඵලදායීතාවය. එතකොට විචල්්‍ය යෙදවුම් වල ආන්තික ඵලදායීතාවය මුලින් වැඩි වෙනවා. අපි කලින් ස්ලයිඩ් එකේ කතා කරපු දේම තමයි තියෙන්නේ. ඒක විස්තරයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඵලදායීතාවය ආන්තික ඵලදායීතාවය අඩු වෙනවා. ආන්තික ඵලදායීතාවය මුල් අවස්ථාවේ වැඩි වෙලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. variable factors increase returns from 0 to Q1. ඉතින් මුලින් විචල්්‍ය යෙදවුම් වල නිරූපණය කරන්නේ විචල්්‍ය යෙදවුම් මගින් නිරූපණය කරන්නේ මේ වැඩි වෙන ඉහළ කියන්නේ වැඩි වෙන පරිමාණානුකූල ඵල වගේ. නැත්තම් මේක මේ අපි කතා කරන්නේ මේ කෙටි කාලයේදීනේ. එතකොට ඵලදායීතාවය වැඩි නිසා බිඳුවේ ඉඳන් Q1 වෙනකම් increase returns කියලා කියන්නේ මේ මෙතන ආපහු කියන්නේ මේ විචල්්‍ය යෙදවුම් වල ඵලදායීතාවය වැඩි බිඳුවේ ඉඳලා Q1 දක්වා. ඊළඟට ක්‍රමක්‍රමයෙන් Q1 ඉඳලා ක්‍රමයෙන් ඵලදායීතාවය අඩු වෙනවා. diminishing returns කියලා කියන්නේ හීන වෙනවා. ඵලදාව හීන වෙනවා මේ Q1 වලින් පස්සේ. එතකොට මේ කියපු එකම මෙතන මේ කියපු එකම තමයි තවදුරටත් විස්තර කරලා තියෙන්නේ මෙතනදී. තර අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට ගියොත් පැහැදිලි වෙයි අපි තවදුරටත් මේ තුලින් මේ මුළු පිරිවැය ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය ආශ්‍රයෙන් අපි තවත් සංකල්ප කීපයක් හඳුනා ගන්නවා. average total cost, average variable cost, average fixed cost කියලා. මේ තියෙන සාමාන්‍ය පිරිවැය. ඒ කියන්නේ ඒකකයක පිරිවැය. ඒකකයක සාමාන්‍ය පිරිවැය. එතකොට අපි දන්නවා මුළු පිරිවැය ගත්තොතින් මේ මුළු පිරිවැය මුළු නිමැවුමෙන් බෙදුවොතින් ඒකකයක පිරිවැය එනවා.
ඒතර ඒකක පිරිවැය කියන්නේ ATC average total cost. ඒ වගේම අපිට average variable cost. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය මුළු නිමැවුමෙන් බෙදුවතින් අපිට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන්. ඒ වගේම average fixed cost කියලා කියන්නේ මුළු ස්ථාවර පිරිවැය නිමැවුම් ප්‍රමාණයෙන් බෙදුවතින් අපිට සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගන්න පුළුවන්. මේ සංකල්ප තුන අපිට මේ මුළු පිරිවැය මුළු විචාල පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය ආශ්‍රයෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඒ විදියට ගාණක් හදලා මේ අර කලින් අර තිබුණ ටේබල් එකම එක්ස්පෑන්ඩ් කරලා මේ අරන් තියෙන්නේ. මේ තියෙන්නේ TFC කියලා තිබුණේ 120යි TVC 0 60 80 ඒ විදියට මුළු පිරිවැය දක්වා එතන දීලා තිබුණා. ඊළඟට ඒ ආශ්‍රයෙන් මුළු සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය AFC AVC AC කියලා කියන්නේ සාමාන්‍ය මුළු පිරිවැය ඒ වගේම ආන්තික පිරිවැයත් අරගෙන තියෙනවා. ආන්තික පිරිවැය කියලා කියන්නේ මුළු පිරිවැය වෙනස බෙදනවා නිමැවුමේ වෙනසෙන්. එතකොට තමයි ආන්තික පිරිවැය ලැබෙන්නේ. ඒ අනුව මේ AFC කියලා කියන්නේ ස්ථාවර පිරිවැය නිමැවුමෙන් බෙදුවම ස්ථාවර පිරිවැය හැමතැනදීම සමානයි. එතකොට 120 බිඳුවෙන් බෙදුවම අනන්තයයි උත්තරේ ඒක දාලා නැහැ. 120 එකෙන් බෙදුවම 120යි. එතකොට 120 බෙදීම 2 60යි. 120 බෙදීම 3 40යි ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඩු වෙගෙන යනවා. මොකද මේ ස්ථාවර පිරිවැය කියන එක වෙනස් වෙන්නේ නැති නිසා නිමැවුම් ප්‍රමාණය එන්නේ වැඩි වෙන නිසා සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් හීන වෙනවා. නිමැවුම් ප්‍රමාණය වැඩි වෙනකොට ක්‍රමයෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඊළඟට AVC කියලා කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය බෙදන්න ඕනි මුළු නිමැවුමෙන්. බිඳුව බිඳුවෙන් බෙදනකොට උත්තරේ අනන්තයයි එන්නේ. ඒක අපි ලියන්නේ නැහැ. ඊළඟට 61න් බෙදුවම 60යි. 80 බෙදීම 2 40යි. 90 බෙදීම 3 30යි. 105 බෙදීම 4 26.25යි. 140 බෙදීම 5 28යි. 210 බෙදීම 6 35යි. ආදී වශයෙන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අපිට පේනවා ඒකත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඊට පස්සේ එක්තරා මට්ටමකින් පස්සේ වැඩි වෙලා තියෙනවා. දැන් මෙතන 60 40 30 26.25 කියන තැනට ආවට පස්සේ නැවත 28යි. ඒකක පහේදී නිමැවුම් එකක පහේදී 28යි. ඊට පස්සේ 35යි. එක්තරා මට්ටමක් එක් එක්තරා මට්ටමක් එක් අඩු වෙලා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය එක්තරා මට්ටමක් එක් අඩු වෙලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. අපි බලමු මේ වක්‍රවල හැසිරීම කොහොමද කියලා. මේ තමයි ඒතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හැසිරීම. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගණනය කළාම අපිට පේන්නේ ක්‍රමයෙන් අඩු වෙලා ගිහින් ඊට පස්සේ එක්තරා මට්ටමකින් පසු නැවත වැඩිවීමක් නිරූපණය කරනවා. ඊළඟට සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය ගැන ගත්තොත් සාමාන්‍ය මුළු පිරිවැය ගණනය කරන්නේ මුළු පිරිවැය බෙදීම නිමැවුම. ඒතර මුළු පිරිවැය බෙදීම නිමැවුම කියලා කියන්නේ නැවතත් මෙතන 120 බෙදීම බිඳුව. එතන අනන්තය තමයි මේ උත්තරේට එන්නේ. ඒක දාලා නැහැ. 180 බෙදීම 1 180යි. 200 බෙදීම 2 100යි. 210 බෙදීම 3 70යි. 225 බෙදීම 4 56.5යි. 260 බෙදීම 5 52යි. 330 බෙදීම 6 55යි. එතනත් බලන්න මුළු පිරිවැයත් එක්තරා මට්ටමක් වෙනකන්
හීන වෙලා තියෙනවා එක්තරා මට්ටමකින් පසු මේ 56.25 52 ඊට පස්සේ නැවත වැඩි වෙලා තියෙනවා 55 දක්වා. එතන මුළු පිරිවැය හැසිරීමත් ඒ විදිහට එක්තරා මට්ටමක් වෙනකන් අඩු වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්눔 කරනවා. ඊළඟට ආන්තික පිරිවැය ගැන ගත්තොත් ආන්තික පිරිවැය කියලා කියන්නේ මුළු පිරිවැයේ වෙනස බෙදීම නිමැවුමේ වෙනස. මුළු පිරිවැයේ වෙනස කියලා කිව්වොත් මෙතන අපි ගත්තොත් 120ත් 180ත් අතර වෙනස 60යි. 60 බෙදීම 1. බිඳුවත් එකත් අතර වෙනස 1යි. 60 බෙදීම 1 60යි. ඊට 180ත් 200ත් අතර වෙනස 20යි. 20 බෙදීම 1 20යි. ඊළඟට 200ත් 210ත් අතර 10යි. 10 බෙදීම 1 10යි. 210ත් 225ත් අතර වෙනස 15යි. 15 බෙදීම 1 නැවත 15යි. 225ත් 260ත් අතර වෙනස 35යි. 35 බෙදීම 1 35යි. 260ත් 230ත් 330ත් අතර වෙනස 70යි. 70 බෙදීම 1 70යි. ඒ ආදී වශයෙන් ආන්තික පිරිවැයත් අපිට ගණනය කරන්න පුළුවන් මුළු පිරිවැයේ වෙනස බෙදීම නිමැවුමේ වෙනස. එතකොට ඔයගලන්ට පේනවා ඇති 60 20 10 15 35 70 60 20 10 දක්වා ආන්තික පිරිවැය එක්තරා මට්ටමක් නිමැවුම් මට්ටමක් වෙනකන් අඩු වෙලා ගිහින් තුන්වෙනි නිමැවුම් මට්ටම වෙනකන් අඩු වෙලා ගිහින් හතරවෙනි නිමැවුම් ඒකක ප්‍රමාණය වෙනකොට ආන්තික පිරිවැය නැවත වැඩි වෙලා තියෙනවා 15. ඊළඟට ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තිනවා 15 35 70 ආදී වශයෙන්. ඒතර ආන්තික පිරිවැයත් මුළු පිරිවැයත් සාමාන්‍ය මුළු පිරිවැයත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් ඒ හැසිරීමම සමාන හැසිරීමක් නිරූපණය කරනවා. එක්තරා නිමැවුම් මට්ටමක් තෙක් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය පිරිවැය ආන්තික පිරිවැය අඩු වෙලා ගිහින් ඊට පස්සේ නිශ්චිත නිමැවුම් මට්ටමක් කට පස්සේ ඊළඟ නිමැවුම් මට්ටම ගැන අපි බලනකොට සාමාන්‍ය විචාල පිරිවැය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වගේම සාමාන්‍ය මුළු පිරිවැයත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. ආන්තික පිරිවැයත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. ඒතර මේ දත්ත ආශ්‍රයෙන් මේ තොරතුරු ආශ්‍රයෙන් ගණනය කිරීම ආශ්‍රයෙන් අපිට වක්‍රය ගොඩනගන්න පුළුවන් මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය සාමාන්‍ය පිරිවැය වක්‍රය ආන්තික පිරිවැය වක්‍ර ගොඩනගන්න පුළුවන්. ඒතර අපි බලමු මේ දැන් අපි මේ කරපු ගණනය කිරීම ආශ්‍රයෙන් කොහොමද අපි වක්‍ර වල හැසිරීම අධ්‍යයනය කරන්න කියලා. එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය අපිට කෙලින්ම අඳින්නත් පුළුවන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය මේ තියෙන දත්ත වලින්. නමුත් මෙතනදී අරගෙන තියෙන්නේ මුළු පිරිවැය වක්‍රයෙන් තමයි ස්ථාවර පිරිවැය මේ මුළු ස්ථාවර මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය ඩිරයිව් කරලා නැත්නම් ගොඩනගලා තියෙන්නේ. මුළු ස්ථාවර පිරිවැය වක්‍රයෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය ගොඩනගලා. මෙතන අරන් තියෙනවා මේ නිමැවුම් මට්ටම් කීපයක් 2 4 6 කියලා නිමැවුම් මට්ටම් කීපයක් ABC කියලා නම් කරලා තියෙනවා ලක්ෂ 3ක්. එතකොට ඒ ලක්ෂ 3 යටතේ මේ ඒ ලක්ෂයේ දී ස්ථාවර පිරිවැය බෙදනවා මේ ඒ ලක්ෂයේදී අපිට ගත්තොත් ස්ථාවර පිරිවැය 120යි එක වෙනස් වෙන්නේ නැහැ. නිමැවුම් මට්ටම 2යි. එතකොට 120 බෙදීම 2 සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිමැවුම් ඒකක දෙකේදී 60යි. ඒකට එක ලක්ෂයක් එහෙම ලකුණු කරනවා. A කියන ලක්ෂය. ඊට B කියන ලක්ෂයට આવොත් ඒත් මුළු ස්ථාවර පිරිවැය 120යි නිමැවුම් ඒකක 4යි. එතකොට 120 බෙදීම 4 B ලක්ෂය අපි ලකුණු කරන්න පුළුවන් 30යි කිය. 30දී ඒ කියන්නේ නිමැවුම් ඒකක 4දී
සාමාන්‍ය ස්ථාවර පිරිවැය රුපියල් 30යි. එතන ඩොලර්ස් වලින් අරන් ඩොලර් 30යි. ඊළඟට C ලක්ෂය ගත්තොත් C ලක්ෂයේත් 120යි මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය ඒකක 6න් බෙදනවා. එතකොට නිමැවුම් ඒකක 6න් 120 6න් බෙදුවම 20යි. එතකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය ලකුණු කරනවා නිමැවුම් ඒකක 6ේදී සාමාන්‍ය ස්ථාවර පිරිවැය 20යි කියලා. එහෙම ලක්ෂ 3 ලකුණු කරලා අපිට මේ වක්‍රය සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය ගොඩනගන්න පුළුවන්. ඒකට සාමාන්‍ය ස්ථාවර පිරිවැය පේනවා ඇති ක්‍රමක්‍රමයෙන් හීන වෙන ඍණ බෑවුමක් සහිත වක්‍රයක්. නිමැවුම් ඒකක ප්‍රමාණය වැඩි වෙන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මොකද එකම ස්ථාවර පිරිවැයක් තමයි නිමැවුම් ඒකක ප්‍රමාණයෙන් බෙදෙන්නේ. නිමැවුම් ඒකක ප්‍රමාණය විතරයි වැඩි වෙන්නේ. එතකොට පැහැදිලි ක්‍රමක්‍රමයෙන් නිමැවුම් ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් අඩු වීගෙන යන බව. මේ අනුව ඍණ බෑවුමක් සහිත වක්‍රයක් තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය විදිහට අපි හඳුනගන්නේ. ඒතර පැහැදිලිද මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රයේ හැඩය කොයි විදිහටද ඒක ගොඩනගන්නේ? මුළු ස්ථාවර පිරිවැය වක්‍රය ඇසුරෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය කොහොමද ගොඩනගන්නේ කියලා පැහැදිලිද? ඒක ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. නෑ මේ ඒක හොඳ ප්‍රශ්නයක්. මේ නිමැවුම් අක්ෂය නැත්නම් Q අක්ෂය ගෑවෙන්නේ නැද්ද කියන එක නෑ. මොකද නිමැවුම් ප්‍රමාණය ඒ කියන්නේ ඒක හැම ගෑවෙන්නේ AFC නැත්නම් මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය බිඳුව වුණොත්නේ. සාමාන්‍ය ස්ථාවර පිරිවැය බිඳුව වුණොත් තමයි Q අක්ෂය ගෑවෙන්න ඕනේ. නමුත් මුළු ස්ථාවර පිරිවැය කොයි වෙලාවකවත් මුළු ස්ථාවර පිරිවැය මේ ශූන්‍ය වෙන්නේ නැහැ. ඒක 120 විදියටම එක මේ එක්තරා නිමැවුම් මට්ටමක් දක්වා ඒ කියන්නේ දිගු කාලය වෙනකම්ම නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේ ඉඳන් දිගු කාලයට යනකම්ම දැන් මේ නිෂ්පාදන ආයතනයේ නම් 120යි කියලා මුළු ස්ථාවර පිරිවැය තියෙනවානේ. එතකොට මුළු ස්ථාවර පිරිවැය 120 මේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙන්න 120 තමයි බෙදෙන්නේ. එතකොට කොයි වෙලාවකවත් ඒක බිඳුවට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා Q අක්ෂයේ ගෑවෙන්නේ ටච් වෙන්නේ නැහැ මේ AFC වක්‍රය. Q අක්ෂයේ ගෑවි නොගෑවි මේ විදියට ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යන එකයි වෙන්නේ. එහෙම වුණොත් ඒ කියන්නේ මෙහෙමයි. ඒක නෑ Q 121ක් නෙමෙයි. මෙහෙමයි. දැන් කෙටි කාලයේදී එක්තරා මට්ටමක් වෙනකන් දැන් මෙතන නිමැවුම් මට්ටමක් දැන් අපි හිතමුකෝ මේ උදාහරණයක් ගත්තොත් එක බිල්ඩින් එකක හදන්න පුළුවන් මැෂින් 4ක් 5ක් විතර දාලා 4ක් කියමුකෝ මැෂින් 4ක් දාලා වැඩිම හදන්න පුළුවන් නිෂ්පාදන ඒකක ප්‍රමාණය 100යි. එතකොට 101ක් හදන්න බෑ. ගොඩ නැගිල්ලට 101ක් හදන්න බෑ. මේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය එහෙමනම් එහෙම 101ක් හදන්න නැත්නම් 100ට වඩා වැඩි ප්‍රමාණයක් හදන්න ඕමනයි නම් ඒ නිෂ්පාදන ආයතනයට වෙනවා තව ගොඩ නැගිල්ලක් මිලදී ගන්න. දැන් අපි ඒක අර මුල්ම
අවස්ථාවේදී අර මේ theory of production ගැන කතා කරනකොටත් අපි ඒක කතා කළා. classroom එකකට දාන්න පුළුවන්. ඔයගොල්ලෝ lecture hall එකක් ගැන කතා කළා. lecture hall එකකට දාන්න පුළුවන් ළමයි 100ක් නම් ඒකට ළමයි 200ක් දාලා ඒක productivity එක අඩු වෙනවනේ. එන්න එතකොට lecture hall එකක ඉන්න පුළුවන් 100යි නම් 101 වෙනි ළමයා ආවම 100 ඊට වඩා කට්ටියක් බඳව ගන්නවා නම් ඊළඟ බැච් එකට ඊට වඩා 100ට වඩා කට්ටියක් බඳව ගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් තව බිල්ඩින් එකක් හරි තව lecture hall එකක් හරි හදන්න ඕනි මේ යුනිවර්සිටි එකේ. අන්න ඒක තමයි එතකොට එතෙන්දී ස්ථාවර පිරිවැය විචාල පිරිවැය දෙකම වෙනස් වෙනවා. එතකොට දිගු කාලයේදී සියලු පිරිවැය විචාල පිරිවැය වෙනවා. එතකොට මේ 120 මේ ස්ථාවර පිරිවැය 120ක් දරාගෙන මේ වැය කරගෙන හදන්න පුළුවන් මේ නැත්තම් නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම නිමැවුම් මට්ටමක් තියෙනවා. එතකොට මේ ඒ උපරිම නිමැවුම් මට්ටම ඉක්මවා ගියොතින් සියලු පිරිවැය විචාල පිරිවැය වෙනවා. එතකොට නිෂ්පාදන ඒකක ප්‍රමාණය යම් ඒකක ප්‍රමාණයක් දක්වා මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමක්‍රමයෙන් හීන වෙලා යනවා. ඊට පස්සේ තවදුරටත් නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනවා නම් අනිවාර්යෙන් මේක මේ ස්ථාවර පිරිවැයත් වැඩි වෙනවා. එතකොට ඒ අනුව සාමාන්‍ය ස්ථාවර පිරිවැයත් වෙනස් වෙනවා. එතන මෙතන මේ කතා කරන්නේ කෙටි කාලය ගැන. කෙටි කාලයේදී එක්තරා නිෂ්පාදන මට්ටමක් දක්වා ස්ථාවර පිරිවැය මේ වගේ ඒකාකාරී එකම 120ක් විදියට තමයි මේන්ටේන් කරන්නේ. නැත්නම් මේ නිෂ්පාදන ආයතනය විසින් මේ රඳවාගෙන කියන්නේ මේන්ටේන් කරගෙන යන්නේ. ඒ අවස්ථාවේදී සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය හැඩය මේ විදියයි. එතකොට ඒක Q අක්ෂයේ ගෑවෙන්නෙත් නැහැ. Q අක්ෂයේ ගෑවි නොගෑවි මේ වගේ අඩු වෙගෙන යන විදියක් තමයි තියෙන්නේ. දැන් ඒ අහපු ප්‍රශ්නේට අනුව ඒ අහපු ප්‍රශ්නේ තියෙන්නේ නිමැවුම් ප්‍රමාණය වැඩි වුණොත් කියලා. නිමැවුම් ප්‍රමාණය වැඩි වුණොත් අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදන ආයතනයේට තමන්ගේ ආයතනයේ තමන්ගේ නිෂ්පාදන හැකියාව ප්‍රසාරණය කරන්න වෙනවා. එතකොට සියලු නිෂ්පාදන සාධක විචාල්‍ය සාධක වෙනවා. ඒතර ස්ථාවර පිරිවැයක් කියලා එකක් නැති වෙනවා. පැහැදිලිද ඒක? මෙතන මේ කතා කරන්නේ අපි සීමාවක් දාගෙන කෙටි කාලයේ නිෂ්පාදනය මේ නිෂ්පාදන පිරිවැය ගැන තමයි මේ කතා කරන්නේ. කෙටි කාලයේදී එතකොට ස්ථාවර පිරිවැය සහ විචාල පිරිවැය කියලා දෙකක් තියෙන අවස්ථාවක සාමාන්‍ය ස්ථාවර පිරිවැය හැසිරීම තමයි අපි කතා කරන්නේ. ඊළඟට අපි කතා කරමු සාමාන්‍ය විචාල්‍ය පිරිවැය. සාමාන්‍ය විචාල්‍ය පිරිවැය වක්‍රය. සාමාන්‍ය විචාල්‍ය පිරිවැය වක්‍රයත් අපිට අර විදියටම ගොඩනගන්න පුළුවන්. අර කලින් මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය ගොඩනගුවා වගේම ඔයාලට පේනවා ඇති මේ මුළු විචාල්‍ය පිරිවැය හැසිරීම අපි කතා කළා. මුළු විචාල්‍ය පිරිවැය කොයි විදියටද හැසිරෙන්නේ කියලා. මුළු විචාල්‍ය පිරිවැය හැසිරීම ඉහළට බෑවුම් වන ඉහළට විහිදෙන වක්‍රයක්. මුල් අවස්ථාවේදී ඵලදායීතාවය වැඩි විචාල්‍ය සාධකවල, ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඵලදායීතාවය අඩු වෙනවා. මුළු විචාල්‍ය පිරිවැය වක්‍රයේ හැඩය මේ විදියට. කෙටි කාලෙදී ස්ථාවර පිරිවැයට දරා ගන්න බැරි වෙන තරමට නිමැවුම වැඩි කළොත් මුළු ඵලදාව ඒ කියන්නේ ආන්තික ඵලදාවය එතන අර ඒ කතා කරන්නේ ආන්තික මේ ඵලදාව සම්බන්ධවනේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් නැත්නම් නිෂ්පාදිතය සම්බන්ධවනේ. එතකොට එහෙම කෙටි කාලෙදී ස්ථාවර පිරිවැයට දරා ගන්න බැරි වෙන තරමට නිමැවුම් වැඩි කරනවා නම් නිමැවුම් වැඩි වෙනවා නම් එන්නම එහෙනම්
අනිවාර්යෙන් නිෂ්පාදන ආයතනය දිගු කාලයට යනවා. දිගු කාලයට යනකොට දිගු කාලයේදී සියලුම පිරිවැය විචල්්‍ය පිරිවැය බවට පත් වෙනවා. මුළු පළදාව අඩු වේගෙන් වැඩි වෙලා ඔව් මට චුට්ටක් ඒක ඒ ප්‍රශ්නේ ආපහු පැහැදිලිව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මොකද්ද ඔයා අහන ප්‍රශ්නේ කියලා මට චුට්ටක් ආයෙත් පැහැදිලිව ඉදිරිපත් කරන්නකෝ. එතකොට මේ තියෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය ඒ ආශ්‍රයෙන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය අපිට ගොඩනගන්න පුළුවන්. ඒතර නිමැවුම් ඒකක ප්‍රමාණය 1යි. එතෙන්දී විචල්්‍ය පිරිවැය 60ක් තියෙන්නේ. එතකොට 60 බෙදීම 1 මේ තියෙන්නේ 60යි මුළු විචල්්‍ය පිරිවැය 60 බෙදීම 1 60යි. ඒ විදිහට අරන් තියෙන. එතකොට නිමැවුම් ඒකක ප්‍රමාණය 4ේදී මුළු විචල්්‍ය පිරිවැය මේක පැහැදිලි නෑ අගයන්. මම මෙතනට යනවා. ඒක නිසා 105යි. 105 4ෙන් බෙදුවම එතකොට 26.5යි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒ විදියට අරගෙන තියෙන්නේ මේ දැන් මුළු විචල්්‍ය පිරිවැය මෙතන අගයන් පැහැදිලි නැති නිසා මේ මම මේ වගුවත් එක්ක සම්බන්ධ මේ බැලුවේ. එතකොට මුළු විචල්්‍ය පිරිවැය මේ තියෙන දැන් මේ මෙතන අර කලින් වගේම මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ වගේම ABC කියලා මෙතනත් ලක්ෂ්‍ය 3ක් අරන් තියෙනවා. ඒ ලක්ෂ්‍ය 3 අරගෙන ඒ ආශ්‍රයෙන් තමයි මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය ගොඩනගලා තියෙන්නේ. එතකොට මෙතන ගත්තොතින් මුළු විචල්්‍ය පිරිවැය 60යි. නිමැවුම් ඒකක ප්‍රමාණය 1ේදී. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය එතකොට 60 බෙදීම 1 60යි. දැන් නිමැවුම් ඒකක 4ේදී 105යි මුළු විචල්්‍ය පිරිවැය 105 4ෙන් බෙදුවම 56යි 26.25යි. කියලා ඒ 26.25 ඒකක 4දී 26.25යි කියලා මෙතන නම් මේ ලකුණු කරලා තියෙනවා. ඊට නිමැවුම් ඒකක 6ේදී 330ක් නෑ 330ක් නෙමෙයි 210ක් 210ක් විදියට මුළු විචල්්‍ය පිරිවැය කියනවා. එතකොට මුළු විචල්්‍ය පිරිවැය 210 ඒකක 6න් බෙදුවම එතකොට උත්තරේ ඇවිල්ලා තියෙනවා 35යි කියලා. ඊට 35ේදී මේ 35යිනේ 35ේදී ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඒකක මේ 6ේදී ලැබිලා තියෙනවා 35ක්. එතකොට ඒ ලක්ෂ්‍ය සම්බන්ධ කරලා වක්‍රයක් යනවා. වක්‍රයේ හැඩය U හැඩයක් ගන්න වක්‍රයක්. මම අර කිව්වා වගේ එක්තරා මට්ටමක් දක්වා මේ මෙන්න මේක තමයි මට්ටම. ඒකක 4ේදී 4 තෙක් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙලා ඊට පස්සේ මේ අඩු වෙලා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. ඒකක 4න් පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් දකින්න තියෙනවා. ඒතර U හැඩය තමයි මේ වක්‍රයේ මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය දකින්න තියෙන්නේ. U හැඩයක් දකින්න තියෙන්නේ. අර ඉස්සෙල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරපු අපිට එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒකම අනිත් පැත්තනේ ප්‍රොඩක්ටිවිටි එකයි කොස්ට් එකයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත ප්‍රොඩක්ෂන් එකයි කොස්ට් එකයි. එතකොට අපිට ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. ප්‍රොඩක්ටිවිටි එක වැඩි කියලා කියන්නේ අපිට කොස්ට් එක කොස්ට් එක අඩු වේගයකින් වැඩි වෙනවා කියලා එහෙම කියන්න අපිට පුළුවන්. ඔව්. හැම පිරිවැය වක්‍රයක්ම
ඒක ඒතන සම්බන්ධතාවයක් තියෙනවා න්‍යායාත්මකව ඒ සම්බන්ධතාවය ගොඩනගලා තියෙනවා හැම පිරිවැය වක්‍රයක්ම කියන්නේ සාමාන්‍ය පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය හරහා මේ ආන්තික පිරිවැය ගමන් කරනවා කියන එක. එතකොට ඒ ආන්තික පිරිවැය වක්‍රය ඒ ආන්තික පිරිවැය වක්‍රය අපි ඊට පස්සේ ඒකට එමු. මේ මෙන්න මෙතන තමයි ඒක තියෙන්නේ. මම මේ ප්‍රශ්නෙට ඊට පස්සේ ස්ලයිඩ් එකේදී කතා කරන්නම්. අපි මේක මේ දැන් ඵලදායීතාවය නැත්නම් නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා කළොත් නිෂ්පාදනය අර මම මුලින්ම කිව්වේ එකයි නිෂ්පාදනය උපරිම වෙනවා කියලා කියන්නේ ලාභය උපරිම වෙනවා කියලා කියන්නේ පිරිවැය අවම වෙනවා කියන එක. එතකොට නිෂ්පාදිතය එන්නම වැඩි වෙනවා කියලා කියන්නේ මේ කියන්නේ නිෂ්පාදිත ඵලදායීතාවය වැඩි වෙනවා කියන්නේ පිරිවැය එන්න අවම වීම කියන එක. හරි ඒක මම කියන්නම් ඒක මම මේ ඕගලන්ට එව්ව ස්ලයිඩ් සෙට් එකක් ඒක හම්බුණාද දන්නේ නැහැ මම ඒක පෙන්නන්නම්. ෂෝට් රන් කොස්ට් කර්ව් එක ෂෝට් රන් ප්‍රොඩක්ට් කර්ව් එක රිලේට් කරලා මම ඒක පෙන්නන්නම් මේකේ මම බැලුවා මේකේ එහෙම එකක් නැහැ. මම A level වලට හදුව ස්ලයිඩ් සෙට් එකක් තියෙනවා මම ඒක ෂෙයා කරලා ඉවරලා පෙන්නන්නම් මේ දෙකේ ඉන්ටර්රිලේෂන්ෂිප් එක ප්‍රොඩක්ට් එකයි කොස්ට් එකයි. එතකොට මේ තියෙන සාමාන්‍ය පිරිවැය වක්‍රය. එතකොට ඒක U හැඩයක් ගන්නෙ. ඒතර ඔය සියලුම පිරිවැය වක්‍ර ටික සාමාන්‍ය මුළු පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මේ තියෙන සාමාන්‍ය විචල්්‍ය පිරිවැය දැන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය වක්‍රයේ U හැඩයක් ගන්නෙ. ඒතර ආන්තික පිරිවැය වක්‍රය U හැඩයක් ගන්නවා සහ ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයන් වල අවම ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා. ඒක එහෙම වෙන්නේ අර වැඩිවීම ඒ කියන්නේ විචල්්‍ය පිරිවැයේ වැඩිවීම තමයිනේ මෙතන සාමාන්‍ය දැන් මුළු ස්ථාවර පිරිවැයේ කිසිම වෙනසක් පෙන්වන්නේ නැහැ. එතකොට මුළු ස්ථාවර පිරිවැය එන්නම මේ ඒ කියන්නේ ස්ථාවර අගයක තියෙන නිසා සාමාන්‍ය ස්ථාවර පිරිවැය එන්නම අඩු වෙනවා. එතකොට ආන්තික පිරිවැය සම්බන්ධතාවය කෙලින්ම ගොඩනගා ගන්න පුළුවන් සාමාන්‍ය පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් එක්ක තමයි. ඒ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වෙනවා කියලා කියන්නේ එක්තරා මට්ටමකදී ඒ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වෙන මට්ටමදී ආන්තික පිරිවැය සමාන වෙනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට. එහෙම වෙන්නේ ආන්තික පිරිවැයේ වැඩි වෙන පිරිවැයේ කොටස සමන්විත වෙන්නේ විචල්්‍ය පිරිවැයෙන් විතරයි. මං කිව්ව එක තේරුණාද? ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. නේද? ස්ථාවර පිරිවැයෙන් ආන්තික පිරිවැයට කිසිදු බලපෑමක් එන්නේ නැහැ. විචල්්‍ය පිරිවැයට විතරයි ආන්තික පිරිවැයට බලපෑමක් වෙන්නේ. ඒතකොට වැඩි වෙන අපි ආන්තික පිරිවැය කියලා කියන්නේ මුළු පිරිවැය වැඩි වෙන කොටසනේ. නිෂ්පාදන ඒකක ප්‍රමාණය එක ඒකකයකින් වැඩි කරනකොට මුළු පිරිවැයට අලුතෙන් එකතු වෙන කොටස තමයි ආන්තික පිරිවැය කියලා අපි හඳුන්වන්නේ. ඒතර ආන්තික පිරිවැයෙන් සපෝට් එක දෙන්නේ. කියන්නේ ආන්තික පිරිවැය සමාන වෙනවා එක්තරා මට්ටමකදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට. ඒ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂයේදී තමයි ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සමාන වෙන්නේ. ඒ හා සමානවම සාමාන්‍ය පිරිවැයත් ආන්තික පිරිවැයට සමාන වෙනවා. ආන්තික පිරිවැය වක්‍රය ගමන් කරනවා සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය හරහා. ඒක එහෙම වෙන්නේ මේ සාමාන්‍ය පිරිවැයත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් තමයි නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට මේ අර මුළු පිරිවැයට එකතු වෙන කොටසට වග කියන්නේ. මුළු පිරිවැයට එකතු වෙන කොටස සම්බන්ධව කෙලින්ම ඒකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ. මේ මුළු පිරිවැය එකතු වෙන කොටසත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ
විචල්්‍ය පිරිවැය කියන කොටස විතරයි. ස්ථාවර පිරිවැය සම්බන්ධ වෙන්නේ ස්ථාවර පිරිවැය ස්ථාවරව ඒ වචනේ හැටියටම ස්ථාවරව තියෙනවනේ. ඒතර විචල්්‍ය පිරිවැය තමයි ආන්තික පිරිවැය වැඩි වෙන්න නැත්නම් මේ ආන්තික පිරිවැයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වන ලක්ෂය හරහා මේ ආන්තික පිරිවැය වක්‍රය ගමන් කරනවා. ඒ වගේම එතනින් පස්සේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මේ අවම ලක්ෂයෙන් පස්සේ ආයි ක්‍රමයෙන් වැඩි වෙනවා. ආන්තික පිරිවැයත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඊළඟට සාමාන්‍ය පිරිවැය ගත්තොත් සාමාන්‍ය පිරිවැයත් එහෙමයි. සාමාන්‍ය පිරිවැයත් අවම ලක්ෂයේ ආන්තික පිරිවැය වක්‍රය හරහා ගමන් කරනවා. ඊට පස්සේ සාමාන්‍ය පිරිවැයත් ක්‍රමයෙන් වැඩිවීමක් වෙනවා. හරි. එතකොට පැහැදිලිද මේ අර කලින් ප්‍රශ්නය අහුවේ මේ මොකද්ද හැම පිරිවැය වක්‍රයක්ම යන්නේ නැහැ. සාමාන්‍ය පිරිවැය වක්‍රය අවම ලක්ෂය හරහායි සාමාන්‍ය විචාල පිරිවැය වක්‍රය අවම ලක්ෂය හරහායි තමයි ආන්තික පිරිවැය වක්‍රය ගමන් කරන්නේ. පැහැදිලිද ඒකට හේතුව? එකක් තමයි මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැයට අවම ලක්ෂයක් නැහැ. ඒක ක්‍රමයෙන් අඩු වීගෙන යන්නේ. කොහොමත් ඒක අඩු වීගෙන යන්නේ. ඒකට අවම ලක්ෂයක් කියලා එකක් නැහැ. සාමාන්‍ය විචාල පිරිවැයට අවම ලක්ෂයක් තියෙනවා. ඒක තැනකදී පිරිවැය අවම වෙනවා. අඩුම වෙලා යනවා. සාමාන්‍ය ස්ථාවර මේ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයත් අඩුම වෙනවා. ඒ අවස්ථාවේදී අර ඒකට මූලිකම හේතුව තමයි ආන්තික පිරිවැය වක්‍රය හරහා ගමන් කරන්න හේතුව තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයෙන් තමයි නැත්නම් විචල්්‍ය පිරිවැය කියන කොටසින් තමයි ආන්තික පිරිවැය තීරණය කිරීමක් වෙන්නේ. කෙලින්ම ඍජු සම්බන්ධතාවයක් ආන්තික පිරිවැයයි විචල්්‍ය පිරිවැය අතර තියෙනවා. ස්ථාවර පිරිවැයෙන් කිසි සපෝට් එකක් නැහැ ආන්තික පිරිවැයට. මොකද පිරිවැයට අලුතින් එකතු වන ප්‍රමාණයක් කියලා දෙන්නේ විචල්්‍ය පිරිවැයෙන් තමයි. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වන ලක්ෂයේදී ආන්තික පිරිවැයත් ඒ අවම වන ලක්ෂයට එතනින් සමාන වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පිරිවැයත් ඒකම තමයි. එතකොට සාමාන්‍ය පිරිවැය කියලා කියන්නේ අපිට වෙනත් විදිහකට ගන්න පුළුවන්. සාමාන්‍ය පිරිවැය සමානයි AFC නැත්නම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය එකතු කිරීම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියලාත් ගන්න පුළුවන්. එතකොට ඒකේ සාමාන්‍ය මුළු පිරිවැය ඇතුළේ සාමාන්‍ය ABC කියන කොටස තියෙනවා. එතකොට ඒකේ අවම සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය අවම ලක්ෂය හරහා ආන්තික පිරිවැය ගමන් කරනවා. ABC විතරක් දීලා තියෙනකොට ගානක ABC විතරක් දීලා තියෙනකොට. එතකොට අපිට ගන්න පුළුවන් ABC විතරක් දීලා තියෙනකොට අපිට අපිට ගන්න පුළුවන් එහෙම. මොකද මුළු මේ ABC කියලා කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයනේ. ඔව්. සාමාන්‍ය ස්ථාවර පිරිවැය අවශ්‍යත් නැහැ. මුළු ස්ථාවර පිරිවැය අවශ්‍යත් නැහැ. එතකොට අපිට ආන්තික පිරිවැය කියලා කියන කෙලින්ම අපිට කියන්න පුළුවන් ආන්තික පිරිවැයට බලපෑම වෙන්නේ මේ මුළු විචල්්‍ය පිරිවැයෙන්ම තමයි කියලා. එතකොට අපිට TVC වෙනස එහෙම ගන්න පුළුවන්. TVC වෙනස Q වෙනස එහෙම ගන්න පුළුවන්. හරි. එතකොට Q වැඩි වෙන විට AC වක්‍රය සහ AVC වක්‍රය එකිනෙක ලං වෙනවා නේද? ඒක එකට එකිනෙක ලං වෙනවා ඒක. මේ ක්වොන්ටිටි එක නැත්තම් මේ ප්‍රමාණය වැඩි වෙනකොට. AFC අඩු වෙන නිසා ඒක වැඩි වෙනවා. මේ AC වක්‍රයේ AVC වක්‍රයයි එකිනෙකට ලං වෙනවා. හරි. එතකොට පැහැදිලිද මේ වක්‍රවල හැඩ නැත්නම් වක්‍රවල හැසිරීම සම්බන්ධව
ආන්තික පිරිවැය, සාමාන්‍ය පිරිවැය, සාමාන්‍ය විශාල පිරිවැය සහ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මට කෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක්. මට ඒක මේ ප්‍රශ්නේ මේ මොකක් මට ටිකක් තව ටිකක් පැහැදිලි කරලා අහන්න. 9662 තමයි මට මේ ප්‍රශ්නේ දාලා තිබුණේ, සිංහලෙන් දාලා තිබුණේ. ඒක පොඩ්ඩක් ආයිමත් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න, මේ පැහැදිලි කරගන්න. මම ඒ අතරේ මම අර ඉන්න මං ෂෙයා කරන්නම් ඒක. මේ අර ඔයගොල්ලන් ඉල්ලලා තිබුණා ප්‍රොඩක්ට් කර්ව් එකයි කොස්ට් කර්ව්ස් ටිකයි රිලේට් වෙන හැටි. ඉන්න මං ඒක ෂෙයා කරන්නම්. මෙන්න මේක. මේක තමයි ඕගොල්ලෝ කියන්නේ නැත්තේ. මේ තියෙන්නේ මාජිනල් ප්‍රොඩක්ට් නැත්නම් ආන්තික නිෂ්පාදිතය, සාමාන්‍ය නිෂ්පාදිතය. ඒතොර ආන්තික නිෂ්පාදිතය දැන් සාමාන්‍ය නිෂ්පාදිතයේ උපරිම ලක්ෂය හරහා ආන්තික නිෂ්පාදිත වක්‍රය ගමන් කරනවා. ඒතොර ඒක සමපාතයි. මොකද්ද පැහැදිලි කරන්න ඕනි? මොකද්ද පැහැදිලි කරන්න ඕනේ? මේ කලින් ස්ලයිඩ් එකද? හරි. ඉන්න මම ඒකට එන්නම්. මේක දැන් අපි කතා කරමු. සාමාන්‍ය නිෂ්පාදිතය. මේ තියෙන සාමාන්‍ය නිෂ්පාදිත වක්‍රය. ආන්තික නිෂ්පාදිත වක්‍රය. ආන්තික නිෂ්පාදිත වක්‍රයේ මේ ඒ කියන්නේ ආන්තික නිෂ්පාදිත වක්‍රය මේ ගමන් කරනවා සාමාන්‍ය නිෂ්පාදිත වක්‍රයේ උපරිම ලක්ෂය හරහා. ඒක සමපාතය ප්‍රතිබිම්බයක් කියලා කියනවා. සාමාන්‍ය ඵලදා වක්‍රයේ ප්‍රතිබිම්බයක් කියලා කියනවා සාමාන්‍ය විචාල්‍ය පිරිවැය. ආන්තික ඵලදා වක්‍රයේ ප්‍රතිබිම්බයක් කියනවා ආන්තික පිරිවැය. ඒතර මේ ආන්තික පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය සමපාත වෙනවා ආන්තික ඵලදා වක්‍රයේ උපරිම ලක්ෂයට. ඒ වගේම සාමාන්‍ය ඵලදා වක්‍රයේ උපරිම ලක්ෂය සමපාත වෙනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂයට. මේ තියෙන්නේ ප්‍රතිබිම්බය. එකම කාසියක දෙපැත්ත කියලා කිව්වේ ඒකයි. මේක දැන් අපි දෙකට නැවුවොත් සමපාත වෙනවා කියන්නේ ඒක. ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි සමපාත වෙනවා ආන්තික පිරිවැය වක්‍රය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයට. ඒ VC
මේ අඩු වෙන්නේ ඇයි විචල්්‍ය පිරිවැයෙන්නේ මේ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයෙන් තමයි අර මම මේක කිව්වේ කලින්නුත් කිව්වේ සාමාන්‍ය මුළු පිරිවැයට වඩා සාමාන්‍ය විචල්්‍ය පිරිවැයෙන් තමයි මේ වැඩිපුරම ආන්තික පිරිවැය ආන්තික පිරිවැයට ඇතිවන දායකත්වයේ වැඩිපුරම නිරූපණය කරන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මොකද මම අර කලින් කිව්වා වගේ ආන්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය එකකින් වැඩි වෙනකොට මුළු පිරිවැයට එකතු වෙන ගාන. මුළු පිරිවැයට එකතු වෙන අලුතින් එකතු වෙන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිරූපණය කරන්නේ විචල්්‍ය පිරිවැයයි. ඒකයි අපි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගන්න. සාමාන්‍ය පිරිවැය ඇතුළේ මේ ස්ථාවර පිරිවැයක් තියෙනවනේ. සාමාන්‍ය ස්ථාවර පිරිවැයක් තියෙනවනේ. ඒතර සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන කොටසෙන් දායකත්වයක් දක්වන්නෙම නෑනේ ආන්තික පිරිවැයට. ඒක නිසා තමයි අපි ABC කියන එක ගන්න AC කියන එකටත් වඩා තාර්කික වඩා හොඳ නිරූපණයක් අර්ථ නිරූපණයක් දෙන්න පුළුවන් ABC එකෙන් තමයි. මොකද සාමාන්‍ය විචල්්‍ය පිරිවැයෙන් තමයි හොඳටම මේ ආන්තික පිරිවැය ඒ කියන්නේ ආන්තික පිරිවැය කියන මේ සංකල්පය හොඳටම මේ අර්ථ දක්වන්නේ. ඒ නිසා එතකොට මේක පැහැදිලිද? මම ඕගලන්ගේ ස්ලයිඩ් සෙට් එකට ආපහු යන්නම්. මම මේක ඕගලන්ට එවලා තියෙන්නේ මේ මම සුරත්ට මේක මේ සිංහල මීඩියම් දැන් මේකම මේ මම හදපු ස්ලයිඩ් සෙට් එකක් එව්වා. ඒතකොට ඒකත් බලන්න. ඔය දැන් ඔයගොල්ලෝ අපි කතා කරපු දේවල් ටිකම සිංහලෙන් ඒකේ ඒ ස්ලයිඩ්ස් වල තියෙනවා. මම ඕගලන්ගේ ස්ලයිඩ් ටික ෂෙයා කරන්න. ආයිමත් මෙන්න මේක පැහැදිලි කරන්න කියලා මට ඉල්ලීමක් තිබුණා. ඒක නිසා මම ආයි පැහැදිලි කරන්නම්. මෙතන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ මේ අවම ලක්ෂය හරහා අවම ලක්ෂය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂය හරහා ආන්තික පිරිවැය ගමන් කරනවා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය අපි කලිනුත් ඒක විස්තර කරා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් හීන වෙනවා, ක්‍රමයෙන් අඩු වෙනවා. මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය මේ තියෙන්නේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය එක්තරා මට්ටමක් දක්වා අවම වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙන්න ගන්නවා. සාමාන්‍ය පිරිවැය වක්‍රයත් ඒ විදියමයි. සාමාන්‍ය පිරිවැය සමන්විත වෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන දෙකේ එකතුවෙන්. ඒ නිසා සාමාන්‍ය පිරිවැය වක්‍රයත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය වගේම අවම ලක්ෂයක් කරා ඇවිල්ලා ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ ආන්තික පිරිවැය කියන වක්‍රය U හැඩයක් ගන්නවා. මේ ආන්තික පිරිවැය වක්‍රයත් එහෙමයි අවම ලක්ෂයක් කරා ඇවිල්ලා ක්‍රමයෙන් අඩු වෙලා අවම ලක්ෂයක් කරා ඇවිල්ලා ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙනවා. ආන්තික පිරිවැය වැඩි වෙන මේ කොටස ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය හරහා ගමන් කරනවා. ඒක තමයි මේ පිරිවැය වක්‍රවල හැසිරීම සහ මේ පිරිවැය වක්‍රවල හැඩයන් සම්බන්ධව අපිට ඉදිරිපත් කරන්න තියෙනවා. පැහැදිලිද ඒක? හරි. අපි එහෙනම් ඊළඟටත් තියෙන ඒ ටිකම තමයි. ඊළඟට තව දුරටත් AFC ගැන මුලදී ඒ කියන්නේ නෑ එතන ආන්තික නිෂ්පාදිතයයි AFC කියන එකත් එක්ක ආන්තික නිෂ්පාදිතය කෙලින්ම ගන්නෙ නැහැ. මාර්ජිනල් ප්‍රොඩක්ට් කියලා කියන්නේ ආන්තික නිෂ්පාදිතය. එතකොට ආන්තික නිෂ්පාදිතය වෙන්නේ මේ ගොඩක්ම සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය නිෂ්පාදිතයත් එක්ක. එතකොට ආන්තික නිෂ්පාදිතය සහ සාමාන්‍ය නිෂ්පාදිතය ගත්තොත් සාමාන්‍ය නිෂ්පාදිතය සමපාත වෙන්නේ AFC එක්ක නෙමෙයි
AVC එක්ක. ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් එක්ක. සාමාන්‍ය ස්ථාවර පිරිවැයත් එක්ක නෙවෙයි. එතකොට මුලදී MP වැඩි වෙලා පස්සේ අඩු වෙන්නේ අපි ඒක කතා කරා මේ නිෂ්පාදන theory of production එකේදී ඇයි MP වැඩි වෙලා අඩු වෙන්නේ කියලා හීනවන පළදාන න්‍යාය නිසා. AFCත් එක්ක සම්බන්ධයක් නිසා නෙමෙයි. මේ ආන්තික නිෂ්පාදිතය වැඩි වෙලා අඩු වෙන්නේ මේ හීනවන පළදා න්‍යාය නිසා කියලා අපි අර ස්ටේජස් ගැන කතා කරද්දී අපි මුල්ම දවසේ කතා කළේ ඒක ගැන. AP curve එක උපරිම ලක්ෂයේදී AVC AC දෙකම ඔව් AP ඔව් ඒ කියන්නේ මේ එකම දේ වෙන්නේ මේ දැන් මේ මම කතා කරේ AVC ගැන විතරයිනේ. ඒ කියන්නේ සාමාන්‍ය විචල පිරිවැය ගැන විතරයි. සාමාන්‍ය පිරිවැය වක්‍රයේත් අවම වෙනවා. නමුත් සාමාන්‍ය පිරිවැය වක්‍රය තියෙන්නේ සාමාන්‍ය විචල පිරිවැය වක්‍රයට වඩා උඩින්. දෙකම අවම වෙනවා. මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය විතරයි මම අර අරකේ අරන් තියෙන්නේ. මොකද සාමාන්‍ය විචල්්‍ය පිරිවැය තමයි ඍජුවම සම්බන්ධ වෙන්නේ. නමුත් සාමාන්‍ය පිරිවැය කියන එකත් අපිට ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය මුළු පිරිවැය කියන එක හැමතිස්සෙම තියෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා උඩින්. ඒ දෙකම අවම වෙනවා සාමාන්‍ය නිෂ්පාදිතයේ උපරිම ලක්ෂයේදී. මෙතන මම ආයි කලින් එකට ගියොත් මේ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ තියෙන සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා උඩින්. ඒතර ඒකත් අපිට අර ප්‍රතිබිම්බය අර සමපාත වීම ගැන මම පෙන්නුවා. ඒකෙදි අඳින්න පුළුවන්. මේ නමුත් මේ ඍජුවම සම්බන්ධතාවයක් තියෙන්නේ ආන්තික පිරිවැයත් එක්ක ඍජුවම සම්බන්ධතාවයක් කෙලින්ම පෙන්වන්න පුළුවන් AVC curve එක නිසා මම ඒක විතරක් අරගෙන තිබ්බේ. අපිට පුළුවන් සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයක් ගන්න. ඒක ටිකක් උඩින් තමයි තියෙන්නේ. මොකද මේ දෙක අතර වෙනස නිරූපණය කරන්නේ මේ සාමාන්‍ය මුළු පිරිවැය සාමාන්‍ය විචල පිරිවැය අතර වෙනස නිරූපණය කරන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රයෙන්. ඒක නිසා. ඒක අඳින්න පුළුවන් එහෙම. ප්‍රශ්නයක් නෑ. නෑ. total product එකෙන් පෙන්වන්නේ total cost එකේ ප්‍රතිබිම්බය. එහෙම කියන්න බෑ හැබැයි total product කියන එක අපි ගන්නවටත් වඩා අපි ගොඩක්ම ගන්න මෙතන මේ average cost කියන එකේ ප්‍රතිබිම්බය තමයි මේ ඒ කියන්නේ average cost කියන එකට වඩා මෙතන අපි ගොඩක්ම ගන්නේ මේ average මේ total product කියන TP කියන එක නෙමෙයි average product කියන එක නැත්තම් මේ සාමාන්‍ය නිෂ්පාදිතය ඒකේ ප්‍රතිබිම්බය තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය පිරිවැයටත් වඩා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. අපි අර කලින් මේ එතන කතා කරේ මේ තියෙන මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මෙතන අපි මේ total product කියන එකක් අරගෙන නැහැ. ගොඩක්ම මේ තාර්කික නිෂ්පාදිතයේ ගොඩක්ම තීරණ වලට එළඹෙන්නේ මේ ආන්තික නිෂ්පාදිතය, ආන්තික පිරිවැය, සාමාන්‍ය නිෂ්පාදිතය සහ සාමාන්‍ය පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන කරුණු එක්ක. මුළු නිෂ්පාදිතය කියන එක ගැන ගොඩක්ම අපි ගන්නේ නැහැ මෙතන මේ කතාවට. මෙතන අරන් තියෙන්නේ මේ AP කියන එකේ ප්‍රතිබිම්බය විදියට මෙතන ඇවිල්ලා තියෙන්නේ AVC. ඒක පටලව ගන්න එපා. ඒක මේ ස්ලයිඩ් එකට කලින් තියෙනවා මේ තියෙන විස්තරයක්. මේ ස්ලයිඩ් සෙට් එක මම එවලා තියෙන්නේ. මම ඒක ෂෙයා කරන්නම් ඕනම් අයි ගෲප් එකෙත් WhatsApp ගෲප් එකෙත්. ඒක හම්බුන්නේ නැති අයටත් ඒක ගන්න පුළුවන්. එතකොට ඒක චුට්ටක් බලන්න. එතකොට මේ ඊළඟට තියෙන්නේ මේ ඔය අපි කතා කරපු ටිකම තමයි ආයි තියෙන්නේ මේ total cost equals TFC plus TVC. ඊළඟට AFC කියලා කියන්නේ නැත්නම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ මුළු ස්ථාවර පිරිවැය බෙදීම
නිමැවුම. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය බෙදීම නිමැවුම. එතකොට සාමාන්‍ය මුළු පිරිවැය කියලා කියන්නේ මුළු පිරිවැය බෙදීම නිමැවුම. ඔව්. ඔව් ඒක තමයි. ඒක මම පැහැදිලි කරා මේ දෙකේ ગેප් එක නේ. සාමාන්‍ය පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර ગેප් එක නැත්නම් මේ වෙනස නිරූපණය කරන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. එතකොට මේ තියෙන්නේ ඒවා කොහොමද ගණනය කරන්නේ කියන එක. ඊළඟට ආන්තික පිරිවැය සමානයි මුළු පිරිවැය වෙනස බෙදීම නිමැවුමේ වෙනස. මේ තියෙන්නේ සාමාන්‍ය මේ මුළු විචල්්‍ය පිරිවැය වෙනස බෙදීම Q කියලා ගත්තත් හරියට කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. එතකොට ABC දීලා තියෙනවා නම් අපිට කෙලින්ම ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේ ආයිමත් අර කලින් මේ වක්‍රවල හැඩයම තමයි මේ දීලා තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. මේ කහ පාටින් තියෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. ඊට පස්සේ මේ දුඹුරු පාටින් තියෙන්නේ MC වක්‍රය, ආන්තික පිරිවැය වක්‍රය. ඉතින් AFC falls continuously. සාමාන්‍ය ස්ථාවර පිරිවැය දිගින් දිගටම අඩු වෙනවා. එතකොට මේ ආන්තික පිරිවැය සමාන වෙනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් සාමාන්‍ය මුළු පිරිවැයත් වක්‍රවල අවම ලක්ෂය. Minimum AVC occurs at a lower output than minimum ATC due to F. Due to F කියන්නේ මේ ඒ කියන්නේ එතන මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය තියෙන නිසා සාමාන්‍ය කියන්නේ ස්ථාවර පිරිවැය තියෙන නිසා සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය හැම විටම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයට වඩා ඉහළින් පිහිටනවා. කොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය මේ එතන මං හිතන්නේ මේ මෙතන F කියන එක වැදිලා නැහැ due to කොහොම හරි ඔයාලට පේනවා ඇති මේ එතන කියන එකේ තේරුම තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය මෙන්න මෙතනදී තීරණය වෙන්නේ මම කර්සර් එක තියලා තියෙන තැන at a lower output අපි නිමැවුම් මට්ටම 6 දී කියලා. නමුත් සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය තියෙනවනේ. ඒ අවම ලක්ෂය නිරූපණය කරන්නේ නිමැවුම් මේක කාටේදී. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය නම් මේ තිබ්බේ ඒකක 6 දී. ඒකයි එතන කියන්නේ minimum AVC occurs at a lower output කියලා. than minimum ATC. ඒක එහෙම වෙන්නේ මේ ස්ථාවර පිරිවැය මේ දෙක අතර සාමාන්‍ය ස්ථාවර පිරිවැය හේතුවෙන් සාමාන්‍ය මුළු පිරිවැයත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් අතර වෙනසක් හටගන්න නිසා. එතකොට ඒක පැහැදිලිද? සම්බන්ධතාවය මේ වක්‍ර අතර සම්බන්ධතාවය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය තියෙන අඩු නිමැවුම් මට්ටමක සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය තියෙන නිමැවුම් පෙන්눔 කරන නිමැවුම් මට්ටමට වඩා මොකද සාමාන්‍ය ස්ථාවර පිරිවැය මේ දෙක අතර සාමාන්‍ය ස්ථාවර පිරිවැය පවතින නිසා එතකොට මේ එකක් ගණනය කරන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ වක්‍රවල හැඩය සම්බන්ධතාවයන් ගැන පැහැදිලිද? හරි ගැටලු තියනවාද ඒ සම්බන්ධව? ගැටලු තියනවා නම් අහන්න. නෑ.
AFC කර්ව් එක එන්නේ AVC කර්ව් එකයි AC කර්ව් එකයි අතරේ නෙවෙයි. මොකද AFC එකතු කිරීම AVC තමයි ATC කියන්නේ. එතකොට ඒ දෙක අතරට එන්න බෑ. මේ ඒ කියන්නේ මේ සාමාන්‍ය පිරිවැයයි සාමාන්‍ය විචාල්‍ය පිරිවැය අතරට නෙමෙයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය එන්නේ. එතකොට මේ දෙක AVC අවම වන තැනද ප්‍රොඩක්ෂන් එක කරන්න හොඳ. ඔව් ඒක මං හිතන්නේ ඔයාලට තියෙනවද දන්නේ නැහැ. මොකද ඒක ගොඩක්ම කරන් AVC අවම වන තැන තමයි හොඳ. මේ ඔව් සාමාන්‍ය විචාල්‍ය පිරිවැය අවම වන ලක්ෂය තමයි හොඳ. නිෂ්පාදනය සිදු කරන්න. එතකොට මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය මේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය ආවරණය කරගැනීමේ හැකියාව මේ ඒ කියන්නේ ඒ හැකියාව පවතින ලක්ෂය තමයි නිෂ්පාදනය සඳහා යෝග්‍ය කියලා තමයි කියන්නේ. ඒ කොටස ඔයාලට මේ නැහැ මම එක බැලුවා මේ ඒ කොටස තියෙනවා නම් තියෙන්න ඕනි නිෂ්පාදනය සඳහා යෝග්‍ය තැන කියලා මේ ඒ කියන්නේ සැපයුම් ඒක අපි A level වලදී නම් කරනවා. මම චුට්ටක් ඉන්න මම ඒක මේ ෂෙයා කරන්න. ඔය AVC අවම වන තැනද ඒ ප්‍රශ්නෙට අර කලින් ප්‍රශ්නෙට උත්තරේ AFC කර්ව් එක එන්නේ AVC වක්‍ර කර්ව් එකයි AC කර්ව් එකයි අතරේ නෙමෙයිද කියන එක නෑ අතරේ නෙමෙයි එන්නේ. මේ දෙකේ එකතුවෙන් තමයි AFC සහ AVC කර්ව් දෙක එකතුවෙන් තමයි ATC වක්‍රය හැදෙන්නේ. එතකොට මේ වක්‍රය මේක මැදට එන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවනේ. AFC ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවනේ මොකද එකම අගයක් මේ නිමැවුම මේකක ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කියන්නේ ෆික්ස් කොස්ට් එක නැත්තම් ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒතර ස්ථාවර පිරිවැය 120යි. 120 එකෙන් බෙදනවා 120 දෙකෙන් බෙදනවා 3ෙන් බෙදනවා 4ෙන් බෙදනවා ඒ විදිහට යනකොට AFC ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙනකොට ඒක AVC සහ ATC වක්‍ර අතරට එන්නේ නැහැ. ඉන්න මම මේක දැන් මේ අහව ප්‍රශ්නෙට උත්තරේ මම මේ ඒක නිකන් පෙන්නන්නම් ඒක A level වල නම් තියෙනවා පොඩ්ඩක් ඉන්න. ඔව් ඒකේ නම් තියෙන්නේ මේ මේක පෙන්නලා තියෙනවා අතරේ තමයි. ස්ලයිඩ් 11 එකේ. හැබැයි දැන් මෙතන තියෙන්නේ ඊට වඩා වෙනස් විදියට. ඒ කියන්නේ කොහොමත් ස්ථාවර පිරිවැය මේක අපි ගත්තොත් ස්ථාවර පිරිවැය ක්‍රමක්‍රමයෙන් හීන වෙන නිසා මේක ඒ අතරට එන්නේ නැහැ කියන එක අපි කියන්න වෙනවා. මේ දෙක වෙනස් තමයි. සර්ගෙම ස්ලයිඩ් එකනේ. අරක තමයි හේතුව. ඒ කියන්නේ ෆික්ස් කොස්ට් නැත්නම් ස්ථාවර පිරිවැය එක අගයක් තනි අගයක් තියෙන්නේ. එතකොට ඒක ක්‍රමයෙන් අඩු වෙනවනේ. ඒක ක්‍රමයෙන් අඩු වෙනකොට මේ තියෙන්නේ මේ ඊළඟ ස්ලයිඩ් එකේ බලන්න. 13 වෙනි ස්ලයිඩ් එකේ. ඉතින් මේක අතරට ඇවිල්ලා නැහැනේ මේක තියෙන්නේ පල්ලෙහින්ම. මම අර කොහෙලත් පෙන්නන්න ආට.
මෙන්න මෙහෙම එකක් අපි A level වලදී උගන්වනවා. ඔව් මම ස්ලයිඩ් එක දැන් ෂෙයා කරේ. මෙහෙම එකක් අපි උගන්වනවා. එතනදි ගන්නෙ මේ A level ස්ලයිඩ් එකක් ඕගොල්ලන් ස්ලයිඩ් එකක් නෙමෙයි. මේක A level ස්ලයිඩ් එකක් අර මම අහපු ප්‍රශ්න ඕගොල්ලන්කින් එක්කෙනෙක් අහපු ප්‍රශ්නෙට තමයි උත්තරේ දෙන්නේ. මේ තියෙන ABC අවම වන තැනද ප්‍රොඩක්ෂන් එක කරන්න හොඳ නැත්නම් AC අවම වන තැනද කියලා. මෙතන මේ A ලක්ෂය තියෙනවනේ. මේ A ලක්ෂයේ ආදායමයි වියදමයි අරගෙන බැලුවොතින් මේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මුළු අයභාරය ගත්තොතින් මුළු අයභාරය එන්නේ 15 වැඩි කිරීම 8. මේ තියෙන මුළු අයභාර වක්‍රය දවර මුළු අයභාරය වැඩි කිරීම නිවැරදිම ඒකක ප්‍රමාණය 15 වැඩි කිරීම 8. ඒතර මුළු විචල්්‍ය පිරිවැයත් එන්නේ එම ප්‍රමාණයමයි නේ ABC. එතකොට 15 වැඩි කිරීම 8 ඒ කියන්නේ අයභාරය විචල්්‍ය පිරිවැයට සමානයි. එතකොට ඊළඟට ගත්තොත් B කියන ලක්ෂය ගත්තොතින් මුළු අයභාරය 20 වැඩි කිරීම 11 220යි. මුළු විචල්්‍ය පිරිවැය ගත්තොතින් මෙතන පේනවා ඇති මුළු විචල්්‍ය පිරිවැය 17 වැඩි කිරීම 11. මේ 17 වැඩි කිරීම 11. එතකොට මුළු විචල්්‍ය පිරිවැය අඩුයිනේ. ඒතර එතන අරන් තියෙන මුළු මේ සාමාන්‍ය මට කියන්න අවශ්‍ය වුණේ සාමාන්‍ය මුළු පිරිවැය නෙමෙයි ගන්නෙ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගන්න. හැමතිස්සෙම අපි සැලකිල්ලට ගන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මේ මුළු අයභාරය ගන්නේ 20 වැඩි කිරීම 11. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 17යි මෙතන. එතකොට ගන්න 17 වැඩි කිරීම 11. මෙතන අරන් තියෙන්නේ මේ 187යි. එතකොට මුළු අයභාරයෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කළාම ලාභය රුපියල් 33යි. මේ රුපියල් 33න් මේ ස්ථාවර පිරිවැයෙන් කොටසකුත් කවර් කරන්න නැත්නම් ආවරණය කරන්න පුළුවන්. ඒ ආවරණය කරන්න පුළුවන් නිසා මේ අපිට කියන්න පුළුවන් මේ අපි සැලකිල්ලට ගන්නේ නිෂ්පාදනයකදී සැලකිල්ලට ගන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මේ A කියන ලක්ෂයෙන් පල්ලෙහා පාඩු විඳින්න වෙන නිසා නිෂ්පාදනය කරන්න ඒකක 8 තමයි. ඒතකොට ප්‍රශස්ත මට්ටම 8න් එහා ඒකක 8න් එහා නිෂ්පාදනය කරන එක තමයි හොඳ මේ ආයතනයේ. ඒකක 8ට වඩා නිෂ්පාදන ප්‍රමාණය අඩු වුණොත් මේ නිෂ්පාදන ආයතනයේ පාඩු ලබන ආයතනය වහන්න වෙනවා. එතකොට ඒ අනුව ABC නැත්නම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය තමයි සැලකිල්ලට ගන්න. එතනදී මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් අවම කරගන්න පුළුවන්ද කියන එක තමයි බලන්නේ. මේ මුළු මේ නිෂ්පාදන ආයතනය එකතු කරගන්න අයභාරයෙන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආවරණය කරගැනීමේ හැකියාව තියෙනවාද කියන එක තමයි සැලකිල්ලට ගන්නෙ. එතනදී සාමාන්‍ය මුළු පිරිවැයටත් වඩා. ඒකයි ගොඩක්ම දේවල් වලදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක පැහැදිලිද ප්‍රශ්නේ මේ අහපු එක්කෙනාට? ඒ කියන්නේ මෙතනදී මම මේක ගත්තේ ඒ දේ පැහැදිලි කරන්න. අපි ABC කියන එකට දීලා තියෙන වැදගත්කම ගැන පැහැදිලි කරන්න. මේ කොටස ඕගලන්ගේ ස්ලයිඩ් එකේ නෑ. නමුත් මේ A level වලට තියෙන කොටස. හරි. මම ඕගලන්ගේ ස්ලයිඩ් එක ෂෙයා කරන්නම්. මේ තියෙන ඕගලන්ගේ ස්ලයිඩ් එක. දැන් ඕගලන්ගේ අපි ස්ලයිඩ් එකේදී කතා කළා ස්ලයිඩ් නම්බර් 12 වල කතා කරා මේ නිෂ්පාදන මේ පිරිවැය වක්‍ර ගැන. ඊළඟට අපි කතා කරමු ආයිමත් එතනට එනවා අපි පිරිවැය වක්‍ර ගැනම කතා කරනවා. එතකොට මේ තියෙන්නේ එතන කියන්නේ ඒකේ මේ පොයින්ට්ස් වල කියලා තියෙන්නේ ආන්තික පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙනවා. ඊට පස්සේ ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රවල අවම ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා. ඒ වගේම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ සාමාන්‍ය පිරිවැය අඩු වෙලා අවම ලක්ෂ්‍ය කරා ඇවිල්ලා ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා තියෙන්නේ. මෙතනදී මේ කියලා තියෙන්නේ AC and ABC also decline as long as they exceed MC. මෙතන මේ ආරම්භයේදී බලන්නකෝ. ආන්තික පිරිවැය තියෙන මේ දෙන්නට පල්ලෙහායි.
ඊළඟට අවම ලක්ෂය කරා ආවට පස්සේ ආන්තික පිරිවැය වැඩි සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචාල පිරිවැයට වඩා. ඒකයි මේ අන්තිම පොයින්ට් එකේ කියලා තියෙන්නේ. හරි. එතකොට පැහැදිලිද මේ නිෂ්පාදන පිරිවැය සහ නිමැවුම මේ වක්‍ර අතර සහ සම්බන්ධතාවය ගැන? පැහැදිලිද ඒක? මොනවා හරි ගැටලු තියෙනවද? මේක අපැහැදිලි වගේ නම් මේ මම එවන සිංහල ස්ලයිඩ් සෙට් එකත් බලන්න. සිංහල මීඩියම් ටික. මොකද කොස්ට් සම්බන්ධව ඔයාලට තියෙන්නේ මේ ඒ ලෙවල් වල මුල ටිකම තමයි. ලොකු වෙනසක් නෑ. හරි. මම එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යනවා. short run versus long run cost. ඒ කියන්නේ කෙටි කාලීන සහ දිගු කාලීන පිරිවැය. කෙටි කාලයේදී අපි දන්නවා ප්‍රධාන මේ පිරිවැය වර්ග දෙකක් තියෙනවා. time during each at least one factors of production is fixed. එක අඩුම තරමේ එක නිෂ්පාදන සාධකයක් හරි ස්ථාවර නම් අන්නේ ස්ථාවර වෙන කාල සීමාව තමයි අපි කෙටි කාලය කියලා කියන්නේ. අනිකුත් සාධක එතකොට මේ විචල්්‍ය සාධක. එතකොට ගොඩක්ම කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය අපි ප්‍රයෝජනයට ගන්න එදිනෙදා day to day activities operating ඒ කියන්නේ එදිනෙදා නිෂ්පාදන තීරණ ගන්න තමයි කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය ප්‍රයෝජනයට ගන්නේ. දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය ප්‍රයෝජනයට ගන්නේ දිගු කාලයේදී සියලුම සාධක විචල්්‍ය සාධක වෙනවා. එතකොට දිගු කාලීන සැලසුම්කරණය සඳහා තමයි දිගු කාලීන නිෂ්පාදන නැත්නම් නිෂ්පාදන පිරිවැය ශ්‍රිතය අපි ප්‍රයෝජනයට ගන්නෙ. මේ ඔපරේටින් පීරියඩ් එක ඩිෆයින් කරන හැටි මම කිව්වා. ඒක අවුරුද්දක් සතියක් දෙකක් කියලා අපිට කවුන්ටිං වල වගේ අවුරුද්දකට වඩා වැඩි අවුරුද්දකට වඩා අඩු කියලා අපිට බෙදන්න බෑ. යම් නිෂ්පාදන ආයතනයකට Taman සතුව තියෙන නිෂ්පාදන සාධක ස්ථාවර සහ විචල්්‍ය කියලා බෙදන්න පුළුවන් කාල සීමාවක් වෙනවද? ඒ කාල සීමාව තමයි කෙටි කාලය කියලා කියන්නේ. අඩු තරමේ එක නිෂ්පාදන සාධකයක් හරි ස්ථාවරව තියෙනවා නම් ඒ කාල සීමාව තමයි කෙටි කාලය කියන්නේ. සියලුම නිෂ්පාදන සාධක විචල්්‍ය වෙන කාල සීමාව තමයි දිගු කාලය කියලා කියන්නේ. හරි. එහෙනම් මම මෙතනින් අදට නවත්තනවා. මේ මට මගේ මේ MBA එකේ පොඩි වැඩක් තියෙන නිසා මේ group assignment එකක් ඒක අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරගන්න ඕනි නිසා මම අදට නවත්තනවා මේක. මේ එතකොට අපි හරියටම භාගයක් වගේ කරලා ඉවරයි. අපිට මේක ලබන සතියේ නෙමෙයි සිකුරාදා තියෙනවා. සිකුරාදා මේක ඉතුරු ටික ඉවර කරගන්න පුළුවන් long run cost analysis එක. එතකොට cost analysis එක අපිට ඒකත් ඉවර කරාට පස්සේ ඊට පස්සේ ඕගොල්ලන් මේ මට කියන්න මොකක්ද අපි ඊළඟට පටන් ගන්න පාඩම කියලා. දැම්මම කියලා තිබ්බත් කමක් නැහැ. එතකොට සිකුරාදා අපි මේක ඉවර කළාට පස්සේ අපිට කෙලින්ම ඒක පටන් ගන්න පුළුවන්. හරි. එහෙනම් සිකුරාදා ආයි තියෙන්නේ මං හිතන්නේ සිකුරාදා මම දැම්මේ ඕගලන්ට 1 2 3 කියලා මං හිතන්නේ සුරත්ට මම කිව්වේ 1 2 3 කියලා. පොඩගෙන මම දැන් චෙක් කරලා කියන්න. ඔව්. එකේ ඉඳලා 3 වෙනකම්. එතකොට 4 විතර වෙනකම් කරන්න පුළුවන්. දැම්මම ඕගොල්ලෝ කියලා තිබුණොත් අපිට මේක ඉවර කරගන්න පුළුවන් වුණොත් අපිට ඊළඟ පාඩමත් පටන් ගන්න පුළුවන් එදාටම. ඒ නිසා මේ කොටසෙන් පස්සේ මොකද්ද අපි පටන් ගන්න පාඩම කියලා පොඩ්ඩක් කට්ටිය ඩිස්කස් කරලා group එකේ මට ඒක දැනුම් දෙන්න. හරි. මම මේ අර සිංහල මීඩියම් ස්ලයිඩ් එක group එකට දාන්නම්. හරි. මොනවා හරි ගැටලු තියෙනවා නම් group එකේ මගේ නම්බර් එක තියෙනවානේ දැන් ඕගොල්ලෝ ගාව. එහෙම අහන්න මේ කෙනෙක් දෙන්නෙක් වගේ මැසේජ් කරලා තිබුණා මම බලන්නම් එමීට මේ දවස්වල මේ දැන් මේ ලබන සතියේ ඉරිදාට මට ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා.
මේ MBA එකේ ඒක ඉවර වුණාට පස්සේ මට වැඩියෙන් ටිකක් කාලය යොදවන්න පුළුවන්. මේ ඒ නිසා අපි එතකන් චුට්ටක් අපි හිමීට කරන් යම්. මේ එතකන් ඕගොල්ලෝ මට කියන ඔය යුටිලිටි. හරි. ඔය යුටිලිටි කරමු කියලා කියනවා. හා. එහෙනම් අපි යුටිලිටි තියරි එක ගැන කරමු. මේක ඉවර වුණාට පස්සේ අපි වෙලා තිබුණොතින් අපි යුටිලිටි එකක් පටන් ගමු. එතකොට කාට හරි පුළුවන් නම් දැන් ඔයගොල්ලෝ ගාව පාස් පේපර්ස් තියෙන නිසා මට ඒකත් කියන්න ඕනි. පාස් පේපර්ස් තියෙන නිසා මේ පුළුවන් නම් මේ දැන් අපි දැන් පාඩම් දෙකක් ඉවර කරගෙන යන්නේ. එතකොට ඒ පාඩම් දෙකට අදාළව මේ පේපර්ස් වල ප්‍රශ්න මාක් කරගන්න. දැන් ඒකත් ඕගොල්ලන්ට එතකොට දැන් හැමෝම ගාව පේපර්ස් නැති අයත් ඇති. පේපර්ස් ඔක්කොම ගාව තියෙනවා නම් මේ එතකොට ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. කරන්න බලන්න තනියෙන් මේ ඒකට ඒ පාඩම් වලට අදාළව දැන් අපි ඉවර කරගෙන යන පාඩම් වලට අදාළව අහලා තියෙන ප්‍රශ්න කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයගොල්ලන්ට ගැටලු වෙනවා. දැන් මේක මේ තියරි එක නිකන් ඉගෙන ගත්තට දැන් යුනිවර්සිටිනේ. A level වල නම් අපිට කෙලින්ම ප්‍රශ්නෙට ඔයගොල්ලන්ව ට්‍රේන් කරලා යවන්න පුළුවන්. තිබුණා. ඔයගොල්ලෝ එහෙමනේ ට්‍රේන් උනේ. නමුත් දැන් යුනිවර්සිටි එකේදී ඊට වඩා ටිකක් වෙනස්. අපි උත්තරේ ගලප ගන්න ඕනේ, ගොඩනගා ගන්න ඕනි. ඒක කොයි විදියටද කියන එක දැන් ඔයගොල්ලෝ ෆස්ට් ඉයර් තාම ඒක නිසා ඔයාලට තාම ඒක ට්‍රේන් වේගෙන එන්නේ. කියන්නේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් ලෙවල් එකේ ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ theory of production එකයි theory of cost කියන එක අපි සිකුරාදා ඉවර කරනවානේ. එතකොට theory of production cost කියන ඒ වලට අදාළ ප්‍රශ්න ටික මාක් කරගන්න පාස් පේපර්ස් වල. එකම දේ තමයි තියෙන්නේ ඔයගලන්ට එකම පහසුව ඔයාලා ලෙක්චරර්ට පුරුදු වුණාම දැන් අපි හිතමු කරුණාරත්න සර් කියලා. කරුණාරත්න සර්ගේ ස්ටයිල් එක වෙනස්. නුවන් ඉන්දික සර්ගේ ස්ටයිල් එක වෙනස්. අපිත් ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්ත අයනේ. එතකොට ඒගොල්ලන් හදලා තියෙන පේපර් එක චුට්ටක් ස්ටඩි කළොත් මෙයා අහන්නේ මොන දේවල් ගැනද කියන එක ගැන අයිඩියා එකක් එනවා. එතකොට පාස් පේපර්ස් කරලා තියෙනවා නම් හොඳයි. අපිත් විභාගයට යන්න කලින් අපිත් පාස් පේපර්ස් මේ ලයිබ්‍රරි එකෙන් අරගෙන ඒවා ටික කළා. එහෙම නුවන් ඉන්දික සර්ගේ නම් ඇත්තටම කියනවා නම් ගොඩක් ලේසි. එයා ඔයගලන්ට ඉස්සරහට හම්බ වෙයි ගොඩක් වෙලාවට මේ PSS වලදී එහෙම හම්බ වෙයි. මම දැන් කොහොමද කෝස් ස්ට්‍රක්චර් එක තියෙන්නේ කියන එක මම දන්නේ අපි කරපු විදිය හැටියට නම් මේ SPSS වලදී එහෙම ස්ටැට් වලදී එහෙම ස්ටැට් කියන්නේ වීරතුංග සර් තමයි අපිට ස්ටැට් කළේ නම් ඕගලන්ට කොහොමද දන්නේ නුවන් ඉන්දික සර්ගෙත් මම දැක්ක ස්ලයිඩ් කීපයක් තියෙනවා ස්ලයිඩ් සෙට් ටිකක් මේ උරේ අර අපේ කරුණාරත්න සර්ගේ එහෙම ටිකක් විතර වෙනස් ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඒ වලට අපි ලෑස්ති වෙන විදියත් එක්ක අපිට ටිකක් සාකච්ඡා කළොත් මෙන්න මේකට මෙන්න මේ විදියට උත්තර ලියන්න කියලා මේ ඒක පහසුයි. විභාගයට ඔයගලන්ට හොඳ සූදානමකින් මුණ දෙන්න පුළුවන්. ඒ නිසා දැම්මම වැඩ අර ගොඩ ගහ ගන්න නැතුව අන්තිම මොහොතේ පාස් පේපර්ස් කරනවා කියලා කියන්නේ නැතුව ඔයාලට කාලෙත් තියෙනවනේ මාසයක්මත් තියෙනවනේ. දැම්මම දැන් මේ ඉවර කරන කොටස් ටික මේ ඒ පාස් පේපර් එකට අදාළව ඒ ප්‍රශ්න ටික තෝරගෙන ඒව කරන්න බලන්න. කරන්න try එකක් දෙන්න. මට එක්කෙනෙක් විතර එහෙම කරලා ඉවරලා චුට්ටක් බලන්න කියලා මේ මැසේජ් එකකුත් දාලා තිබුණා. මම ඒක හිමින් සැරේ බලන්නම්. ඒ වගේ එතකොට ඔයගලන්ට ගැටලු එනවා. එතකොට ඒ ගැටලු සාකච්ඡා කරමු. අපි වෙනම දවසක් දාගෙන ඒ ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් අපිට. එහෙම හරි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ පාස් පේපර්ස් දැන් නැති කට්ටිය හොයාගන්න. මං හිතනවා හැමෝම ගාව ඇති කියලා දැන් මේ පේපර්ස් නම්. මේ එතකොට අපි එහෙනම් ලබන සති යුටිලිටි වලටත් ලෑස්ති වෙමු. මේකේ තව පොඩ්ඩයි තියෙන්නේ මේ ලොංග් රන් කොස්ට් එක එහෙම ටික ඒ ටික අපි ඉවර කරගෙන අපිට වෙලාව තිබුණා. ඉතින් අපි එතනට යමු. එතකොට ලබන සතිය වෙනකොට ලබන සතිය නෙමෙයි මං කියන්නේ මේ සිකුරාදා වෙනකොට දැන් ඔයාලට හෙටයි අනිද්දායි තියෙනවනේ පොඩ්ඩක් බලන්න මේ ලෙෂර්ලි බලන්න මොන වගේ ප්‍රශ්නද මේ කොටසෙන් අහලා තියෙන්නේ කියලා. එතකොට එදාටත් ඕනනම් ඔයාලට එතකොට මෙන්න මේ ප්‍රශ්නේ මේ විදියට අහලා තියෙන්නේ මේකට මොන වගේ උත්තරයක්ද අපි කියන්නේ මේ වගේ මොන වගේ උත්තරයක්ද මේකට ලියන්න ඕනේ කියලා වගේ අපි හැමෝටම මේ දැනුම බෙදා ගන්න පුළුවන්. දැන් ගොඩක් ඉන්නවනේ. දැන් කලින්
100ක් 106ක් විතර හිටියා දැන් 50 ගාණක් ඉන්නේ ඒත් කමන්න දැන් ඉන්න කට්ටියට හරිය දැනුම බෙදෙනවනේ දැන් ඔයාලා හම්බ වෙන්නේ නැති නිසා මේ එකතු වෙලා පාඩම් කරන්න මේක හරි අපි chance එකක් කරගමු මේ විදියට එකතු වෙලා මේ දැනුම බෙදා ගන්න මේ අහන ප්‍රශ්නත් ඉතාම හොඳයි තව ප්‍රශ්න අහන්න ඒ වගේ එතකොට ඒ ප්‍රශ්න ඇහුවම ඒ දෙන උත්තරේ අනුව ඔයාලා අනිත් අයටත් දැනුම බෙදෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න අහන අයටත් පින් මේ බෙදෙනවා එතකොට. මොකද ප්‍රශ්නයක් අහන කෙනා කරන්නේත් පිනක්. එයා ගැටලුව निराකරණය කරගන්නවා හා සමානව ගොඩක් අයගේ ගැටලුත් විසඳෙනවා. ඒක නිසා අපි ඒ විදියට වැඩේ කරගෙන යමු. එහෙනම් සිකුරාදා හම්බු වෙමු. සිකුරාදා 1 ඉඳන් 3 වෙනකම් පොඩ්ඩක් වෙලාව වෙනස් වුණොත් මම ඒක දැනුම් දෙන්නම්. මොකද මට උදේ ක්ලාස් එකක් තියෙනවා. උදේ ඊටගෙන උදේ කීයටද කියන එක බලන්න. මට විනාඩියක් දෙන්න. ඔව්. නෑ වෙලාව ගොඩක් වෙලාවට වෙනස් වෙන එකක් නැති වෙයි. මම එහෙම වෙනස් වුණොත් දැනුම් දෙන්නම්. කොහොම කළත් හවස කියා ගන්නකො එකෙන් පස්සේ ෆ්‍රී කරගන්න. එතකොට අපිට පැය 4ක් පැය 3ක් විතර කරන්න පුළුවන් බ්‍රේක් එකක් දෙකක් දීලා මැදින්. හරි. එහෙනම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. Thank you, madam. Thank you, madam. Madam, thank you. Thank you, madam.